හරි. අයිබෝන් හැමෝටම ඉස්සලාම කියන්න මාව ඇහෙනවද කියලා? ඇහෙනවද? හරි. එහෙනම් අපි පටන් ගමු. ම්ම්, අන්තිමට මම කතා කරේ ඔයාලට කාඩියෝවැස්කියුලර් සිස්ටම් එක නේද? රයිට්. අද එහෙනම් එතනින් අපි පටන් ගමු. හරි. ඔයාලට මම කාඩියෝවැස්කියුලර් සිස්ටම් එකේ හයිපර්ටෙන්ෂන් කියන පාඩම මේ සතියේ පටන් ගත්තා. හරි. ඒකේ හයිපර්ටෙන්ෂන් එන්නේ කොහොමද? අපේ ඇඟේ කොහොමද ප්‍රෙෂර් එක අඩු වුණොත් ඒක වැඩි කරන්න තියෙන මෙකනිසම් දෙකක් තියෙනවා කිව්වා. පළවෙනි එක තමයි renin angiotensin aldosterone සිස්ටම් එක. දෙවෙනි එක තමයි බැරෝ රිෆ්ලෙක්ස් එක. ඔයාලට ආපහු මම මේක පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්. බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු වුණොත් බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි කරන්න නැචරලි තියෙන මෙකනිසම් එක. හරි. ඊට පස්සේ මම ඒකට අදාළ ඩ්‍රග්ස් ගෲප් ටික කතා කරන්න පටන් ගන්නවා. හරිද? ඔයාලගේ ටියුට් එකත් ළඟ තියාගන්න දැන් ගන්න කියපු එක. ඒත් එක්කම බලන්න ඔයාලගේ ටියුට් එක මම ඉස්සෙල්ලා පෙන්නලා ඉන්නම්. ටියුට් එක මම මේකේ print out එකක් ගන්න කියලා ඔයාලට කිව්වා. ටියුට් එකේ තාම භාගය මම දාලා තියෙන්නේ. තව තියෙනවා. ඒ නිසා ටික ටික අපි වැඩේ පටන් ගමු. හරි. මේක තමයි ඔයාලගේ ටියුට් එක. බලන්න කාඩියෝවැස්කියුලර් සිස්ටම් එක මේ විදිහට මම ආරම්භ කරනවා. ඕකේ මම ගිය සතියේ මෙන්න මේ කොටස් ටික කරා. කාඩියෝවැස්කියුලර් සිස්ටම් එකේ ඒකේ නෝට් එක තමයි ඔය තියෙන්නේ. අද ඉඳන් නෝට් එක මෙන්න මේ විදිහටයි යන්නේ. හරි? නෝට් එක ඔයාලට මේ ටියුට් එකේ ලියන්න සිද්ධ වෙනවා සමහර දේවල්. හරිද? රයිට්. මේකේ තියෙන විදිහට ඔයාලට පේන ඇති ඕකේ පොඩි මේ ටියුට් එකේ තියෙන එකට වඩා දෙයක් මම මෙතන කියනවා. බලන්න බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු වුණොත් බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි කරන මෙකනිසම් එක. හරි? රයිට්. කොහොම බලාගන්නකො. සාමාන්‍යයෙන් අපේ ඇඟේ බ්ලඩ් ප්‍රෙෂර් එක මේ විදිහට ඩ්‍රොප් වුණොත් හරි? ඒක වැඩි කරන්න බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි කරන්න මෙන්න මේ විදිහට මෙකනිසම් එකක් තියෙනවා. හරි? බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි කරන්න මෙකනිසම් එකක් තියෙනවා. හරිද? ඒ තමයි එකක් බැරෝ රිෆ්ලෙක්ස් එක. අනිත් එක තමයි renin angiotensin aldosterone සිස්ටම් එක. බලන්න බැරෝ රිෆ්ලෙක්ස් එකේදී මොකද්ද වෙන්නේ? හරි? මේ පැත්තෙන් මම කිව්වා බැරෝ රිෆ්ලෙක්ස් එක. ඒක ප්‍රධාන කොටස් දෙකයි. ඒ තමයි මෙයා ඇක්ටිවේට් කරනවා sympathetic nerve system එක. හරි? sympathetic nerve system එක ඇක්ටිවේට් කරනවා. නැත්නම් sympathetic nerve supply එක වැඩි කරනවා. කොහෙටද? තැන් දෙකකට. ඒ තමයි heart එක සහ blood vessel. බලන්න heart එක සහ පේන්නේ නැහැ නේද ඉතින්. right. මෙතනින් heart එක මෙතනින් blood vessel රුධිර නාල blood vessel. දැන් බලන්න heart එකේ තියෙනවා බීටා 1 කියලා රිසෙප්ටර්ස් జాතියක්. blood vessel වල තියෙනවා ඇල්ෆා කියලා රිසෙප්ටර්ස් జాතියක්. හරිද? මේ sympathetic nerve supply එක සැපයුම් දෙනවා මේ තැන් දෙකටම. කොහෙද? heart එකට සහ beta 1 receptors blood vessel වලට alpha receptors. හරි? heart එකේ තියෙන beta 1 receptors activate වෙනවා. හරි? activate වෙනවා. උත්තේජනය කරපුවාම මෙයා activate වෙනවා. එහෙම වුණාම මොකද වෙන්නේ? heart rate එක වැඩි වෙනවා. heart rate එක වැඩි වෙනවා. heart rate කියන්නේ මේ ඔයාලා දන්නවා it is the
number of contraction per minute විනාඩියකදී හෘද ස්පන්දනය වෙන වාර ගණන. හරි. ඒක වැඩි වෙනවා කියන්නේ ඊළඟ එක තමයි cardiac output එක වැඩි වෙනවා. විනාඩියකදී එළියට දාන රුධිර පරිමාව වැඩි වෙනවා. ඒක වැඩි වෙනවා කියන්නේ මොකද වෙන්නේ? blood pressure එක නිකම්ම වැඩි වෙනවා. හරි. ඊළඟ කාරණාව තමයි alpha 1 නැත්නම් alpha receptors උත්තේජනය වෙච්ච ගමන් පොඩි ප්‍රශ්නයක් වෙනවා. මොකද්ද? alpha receptors උත්තේජනය වෙච්ච ගමන් පර්යන්තයෙන්, ඒ කියන්නේ මම කිව්වා ස්නායු සැපයුම රුධිර වාහිනියකට වැඩි වෙන්න මොකද වෙන්නේ? එයා සංකෝචන වෙනවා. ඒ කියන්නේ මෙයා සංකෝචන වෙනකොට පර්යන්තයෙන් ඇති කරන ප්‍රතිරෝධීතාවය රෙසිස්ටන්ස් එක වැඩි වෙනවා. හරි? ඒ කියන්නේ පෙරිෆරල් රෙසිස්ටන්ස් එක වැඩි වෙනවා. පෙරිෆරල් රෙසිස්ටන්ස් එක වැඩි වුණාම නැවතත් බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙනවා. හරි? මේකට කියනවා අපි බැරෝ රිෆ්ලෙක්ස් එක කියලා. හරි? ඊට පස්සේ අනිත් පැත්තෙන් මම එනවා ප්‍රෙෂර් එක ඩ්‍රොප් වෙච්ච ගමන් පොඩි වැඩක් කරනවා කිඩ්නි එකෙන් රෙනින් ස්‍රාවය කරනවා. රෙනින්. හරි? මේ රෙනින් බලපානවා අක්‍රිය තත්ත්වයේ ඉන්න ඇන්ජියෝටෙන්සිනෝජන්. මොකද්ද? ඇන්ජියෝටෙන්සිනෝජන්. හරි? ඇන්ජියෝටෙන්සින් 1 බවට පරිවර්තනය කරනවා. ඇන්ජියෝටෙන්සින් 1 බවට පරිවර්තනය කරනවා. කවුද? රෙනින්. හරි? ඇන්ජියෝටෙන්සින් 1 ඔයාලා දන්නවා ඇන්ජියෝ කියන්නේ නාල, ටෙන්සින් කියන්නේ ආතතිය. නාලවල ආතතිය පාලනය කරන කිමිකල් එක ඇන්ජියෝටෙන්සින් නෝජන් විදිහට දින ඉන්ඇක්ටිව් මට්ටමේ තියෙන්නේ. හරි? එයා ඇක්ටිව් වෙනවා ඇන්ජියෝටෙන්සින් 1 බවට පරිවර්තනය වෙනවා. මේ 1 බවට පරිවර්තනය වෙච්ච කෙනා තවත් ප්‍රබලතාවයෙන් වැඩි වෙනවා. ඇන්ජියෝටෙන්සින් 2 හදා ගන්නවා. ඇන්ජියෝටෙන්සින් 2 හදා ගන්නවා. මේ ඇන්ජියෝටෙන්සින් 2 හදන්නේ මොනවා භාවිතා කළද? ඇන්ජියෝටෙන්සින් converting enzyme එකෙන් ACE මගින්. ඒක වෙනවා. Angiotensin 2 is the most potent vasoconstrictor in our body. අපේ ඇඟේ ඉන්න ප්‍රබලම blood vessel හකුලවන කෙනා. හරි? මෙයා ලේසි පාසු නෑ. මෙයා හැදුනොත්, මෙයා වැඩි වුණොත් මෙයාගේ level එක අනිවාර්යයෙන් මොකද වැඩි වෙන්නේ? blood vessel හැකිලීම නිසා peripheral resistance එක වැඩි වෙනවා. ඊට පස්සේ blood pressure එක වැඩි වෙනවා. හරිද? ඊට පස්සේ වෙන වැඩේ තමයි angiotensin 2 වැඩි වීම තව දෙයකට බලපෑනවා. මොකද්ද බලවන්නේ? එයා වැඩි වෙනවත් එක්කම ඇල්ඩෝස්ටරෝන් ස්‍රාවය වැඩි වෙනවා. මොකද්ද? ඇල්ඩෝස්ටරෝන් ස්‍රාවය වැඩි වෙනවා. කොහෙන්ද? වකුගඩුවෙන්. ඇල්ඩෝස්ටරෝන් තමයි ඇඩ්‍රිනල් ග්ලෑන්ඩ් එකෙන්. හරි? ස්‍රාවය වැඩි වෙනවා. ඇල්ඩෝස්ටරෝන් තමයි අපේ ඇඟේ ලවණ සහ ජලය යාමනය කරන්න හේතු වෙන කෙනා. අපේ ඇඟේ ලවණ සහ ජලය මොනවා වෙනවද? රිටෙන්ෂන් එකතු වෙනවා ඇතුලේ. water and විශේෂයෙන් sodium ඇඟ ඇතුලේ එකතු වෙනවා. එළියට යන්න දෙන්නේ නැහැ. මේ හේතුවෙන් හින්දා. එහෙනම් ඇඟ ඇතුලේ එකතු වීමෙන් හින්දා මොකද වෙන්නේ? සෝඩියම් සහ ජලය එකතු වෙනවා. ඒ වගේම මෙතනින් මම කිව්වා පීඩනය අඩු වෙද්දී මොනවද අඩු වෙන්නේ? ෆිල්ට්‍රේෂන් එක. වකුගඩුවෙන් පෙරණ එක අඩු වෙනවා. මොකක්ද අඩු වෙන්නේ? filtration අඩු වෙනවා. filtration අඩු වීමත් එක්කම ලේවල සෝඩියම් සහ ජලය නැවත වැඩි වෙනවා. ඒ වැඩි වීම නිසා ඊළඟට වෙන දේ තමයි blood pressure එක වැඩි වෙනවා. blood pressure වැඩි වෙන්න හේතුව තමයි ලේවල පරිමාව වැඩි වෙනවා ජලයෙන් හින්දා. ලේවල ආශ්‍රිතික පීඩනය වැඩි වෙනවා ලවණ හින්දා. හරිද? ඒ නිසා අපි මොකද කරන්න ඕනේ මේකෙදි? මේකෙදි කළ යුතුම දේ තමයි මේ ක්‍රියාවලින් අපි හොඳට අධ්‍යයනය කරන්න ඕනේ. මොකද්ද? බැරෝ රිෆ්ලෙක්ස් එක සහ renin angiotensin aldosterone system එක. හරිද? right. දැන් අපි අධ්‍යයනය කරමින් තමයි ඉන්නේ. හරි? දැන් තියෙන ප්‍රශ්නේ තමයි මොකද්ද? අපිට එන්නේ ප්‍රෙෂර් එක වැඩි වෙච්ච ලෙඩ්ඩු. වැඩිපුර එන්නේ එහෙම කට්ටිය. ප්‍රෙෂර් එක වැඩි වෙච්ච ලෙඩ්ඩුන්ට අපි කරන්න ඕනේ මොකද්ද? මේක ඇඟේ ස්වභාවිකව සිද්ධ වෙන දේ.
හරි? This is the natural mechanism. So we have to reverse it. අපිට මේක reverse කරන්න සිද්ධ වෙනවා. හරි? ඒක නිසා we are going to block these point. Right? අපි මේවා block කරන්නයි යන්නේ. ඉස්සල්ලාම අපි block කරන්නේ මොකද්ද? heart එක වේගෙන් ගැහුනොත් විනාඩියකදී ගැහෙන වාර ගන්න වැඩි වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? කාඩියක් අවුට්පුට් එක වැඩි වෙනවා. බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙනවා. එහෙනම් අපිට කරන්න පුළුවන් මොකද්ද? මේ heart එකේ beta 1 receptors හරි උත්තේජන වෙන එක වළක්වන්න පුළුවන්. ඒක වළක්වන්න අපි මොකද කරන්න ඕනේ? අපි දාන උතන්න බෙහෙතක්. මොකද්ද බෙහෙතේ නම? ඒ තමයි beta blockers. හරි බීටා බ්ලොකර්ස් දානවා මෙතනට. එතකොට මෙතනින් එහාට ක්‍රියාවලිය නවතිනවා. හරි? ඊට පස්සේ ඇල්ෆා රිසෙප්ටර්ස් තියෙන බ්ලඩ් වෙසල් වල ඇල්ෆා රිසෙප්ටර්ස් උත්තේජනය වුණොත් මෙයාගේ පෙරිෆරල් රෙසිස්ටන්ස් එක වැඩි වෙනවා. ඒ කියන්නේ බ්ලඩ් වෙසල් හැකිලෙන්න පටන් ගන්නවා. ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ඒ නිසා අපි ඒවට දෙනවා මොනවද? ඇල්ෆා බ්ලොකර්ස්. ඇල්ෆා බ්ලොකර්ස් ගොඩක් වෙලාවට ඇල්ෆා බ්ලොකර්ස් කියන ඒවා අපි සොසීන් කියලා ඉවර කරන්නේ. හරි? ප්‍රසොසීන්, ටෙරසොසීන්, ටැන්සිලෝසීන් නේද? ඔන්න ඔහමයි දාන්නේ. බීටා බ්ලොකර්ස් අපි නම් කරන්නේ මොනවද? ලෝල් කියලා. ලෝල් හෝ ඔලෝල් කියලා. ඇටෙනලෝල්, ප්‍රොපනලෝල්, මෙටප්‍රොලෝල්, කාවිඩිලෝල්, පින්ඩලෝල්, සොටලෝල්, මටල් එහෙමද? නෑ. හරි? රයිට්. ඊට පස්සේ අපි යනවා ACE inhibitors. ඔයාලා දන්නවා angiotensin 1 2 බවට පරිවර්තනය කරන්නේ කවුද? ACE. එයාව නිෂේධනය කළොත් මේක වෙයිද? නෑ. මේක මෙතනින් එහාට වෙන එක වළක්වන්න අපිට පුළුවන් ACE inhibitors දෙනවා. හරිනේ? අපි මේවට කිව්වා all the pills except April නේද? April හරි April කියලා ඉවර වෙන හැම එකක්ම. මොනවද? Captopril, Enalapril, Lisinopril, Posinopril, Perindopril, Ramipril ඔන්නවා. හරි? ඊට පස්සේ අපි යනවා ACE inhibitors angiotensin 2 හැදුනත් ප්‍රශ්නයක් නැහැ. හරි? එයා අදාළ රිසෙප්ටර් එකත් එක්ක සම්බන්ධ වෙන්න දෙන්නේ නැහැ બ્લોක් කරනවා. එතකොට පෙරිෆරල් රෙසිස්ටන්ස් එක අඩු වෙනව නේද? මෙයා හැදුනට වැඩක් නැහැ. හරි? එයාට අදාළ වැඩේ කරන්න දෙන්නේ නැහැ. හරි නේද? right. එහෙනම් අපි ඒවට කියනවා angiotensin receptor 2 blockers. මේකේ තමයි ඉන්නේ all the sartan, losartan, valsartan, telmisartan, olmesartan ඔන්නවා. valsartan නෙමෙයි valsartan. හරි? losartan, valsartan, telmisartan, olmesartan නේද? මම කියන්න පුළුවන්. right. ඔන්න දැන් group 4ක් කිව්වා. 1යි 2යි 3යි 4යි. ඊට පස්සේ මම එනවා මෙතනට. හරි? මෙතනින් ලවණ සහ ජලය අපේ ඇඟින් අයින් කරන්න පුළුවන් ඖෂධ කාණ්ඩයක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ජලය අයින් වෙනවා, ලවණ අයින් වෙනවා. මොකද වෙන්නේ? බ්ලඩ් වොලියුම් එක අඩු වෙනවා, දුෂ්ප්‍රාවිතාවය අඩු වෙනවා. හරි? ඒ නිසා මොකද්ද වෙන්නේ? ප්‍රෙෂර් එක ඩ්‍රොප් කරගන්න පුළුවන්. අපි ඒකට දෙනවා diuretics. මොනවාද? diuretics. හරි? මූත්‍රාකාරක diuretics. Right? There are different types of diuretics. Right? I'll tell you later. Right. මේක බලන්න දැන් කාණ්ඩ 5යි. ඊළඟට තියෙනවා අපිට පුළුවන් පෙරිෆරල් රෙසිස්ටන්ස් එක වැඩි වෙච්ච එක අඩු කරන්න ඖෂධ දෙන්න. පෙරිෆරල් රෙසිස්ටන්ස් වැඩි වුණාම අඩු කරන්න අපිට පුළුවන් ප්‍රධාන කාණ්ඩ දෙකක් දෙන්න. එකක් තමයි vasodilators. ඒ කියන්නේ blood vessel ඉහිල්කාරක. රුධිර වාහිනී ඉහිල් කරන ඒවා. අපි ඉහිල් කරන්න හේතු වෙන ඒවා තමයි මේකට පාවිච්චි කරන්නේ. මොනවද? කැල්සියම් රුධිර වාහිනියක් ඇතුළට ගියොත් සින්දු පේශී හැකිලෙන්න ගන්නවා. මම ඊයේ සතියේ කිව්වා මොනවද? සිම්පැතටික් නර්ව් සප්ලයි එක සහ කැල්සියම් කොහෙද? එතන හැකිලීමක්. එතන කන්ස්ට්‍රික්ෂන් එකක්. අපි මොකද කරන්නේ මෙතනදී?
කැල්සියම් channel අපි මොනවද කරනවද? අවහිර කරනවා. කැල්සියම් ගවම් කරන මාර්ග අවහිර කරනවා. අපි ඒවට කියනවා CCB calcium channel blockers. මොනවද? CCB CCB calcium channel blockers. හරි? මොනවද ඒවා? ඒවා තමයි amlodipine, felodipine, nifedipine, diltiazem, verapamil ඕවා. හරිද? right. ඊට පස්සේ පුළුවන් කෙලින්ම සින්දු පේශී රිලැක්ස් කරන ඖෂධ. blood vessel එක සින්දු පේශිය රිලැක්ස් කරන ඖෂධ අපි දෙන්න පුළුවන්. ඒවට කියනවා අපි direct acting vasodilator. direct acting vasodilator. right? මොකද්ද? direct acting vasodilator. හරි? right. දැන් බලන්න කාණ්ඩ ගන්න 1 2 3යි 4යි 5යි 6යි 7යි. තව එක්කෙනා ඉතුරුලා ඉන්නේ. කවුද ඒ? ඒ තමයි මෙයා. sympathetic nerve supply එක. හරි? අපිට පුළුවන් මුලින්ම બ્લોක් කරලා දාන්න. මෙයා ඇක්ටිවේට් වෙනෝනේ මේ ප්‍රශ්න ඔක්කොම. අපිට පුළුවන් මොනවා කරන්නද? මුලින්ම මෙයාව අයින් කරලා දාන්න පුළුවන්. කොහොමද වෙන්නේ? අපි sympathetic nerve system එක બ્લોක් කරනවා. හරි? අපි ඒවට කියනවා central nerve system එක બ્લોක් කරන ඖෂධ centrally acting drugs. centrally acting drugs. දැන් මොකද වෙන්නේ? මෙයා બ્લોක් කරොත් එහෙම අපේ sympathetic nerve system එක නැත්නම් central nerve system එක બ્લોක් කරොත් එහෙම අපි බාහිරෙන් දක්වන ප්‍රතිචාර අඩු වෙනවා. මේ ඩ්‍රග් එකේ පොඩිම ප්‍රශ්නේ තමයි මොකද්ද? no response. ප්‍රතිචාර දක්වන්නේ. මොකද එන්නේ? බූම් එකේ ඉන්නවා. හරි? ප්‍රතිචාර දක්වන්නේ නැහැ. හරි? ඒ කියන්නේ low mood එකක් තමයි මෙයාගේ දකින්න ලැබෙන්නේ. හරි? low mood එකක්. හරි. ප්‍රෙෂර් එක වැඩි වුණාට වඩා low mood එකේ ඉන්න එක හොඳයි නේද? right. එහෙනම් අපි මොකක්ද කරන්න ඕනේ? ඔයාලගේ ටියුට් එක ගන්න දැන් මෙන්න මේ ටියුට් එක බලන්න ටියුට් එක ඔන්න හිස්තැන් ටිකක් තියෙනවා. නේද? අපි මේ හිස්තැනට දාන්නේ මොකද්ද? මම ටුට්ටක් ලොකු කරලා පෙන්නන්නම් මේක. බලන්න මොකද්ද මේ හිස්තැනට දාන්නේ? මෙතනට දාමු අපි එහෙනම් මොකද්ද? increase මෙතන increase කියන්නේ උඩට ඊතලයේ තියෙනවා. හරි? activation of මොනවාද? sympathetic nerve system. මම මේක පෙන්නන්නම් ඔයාලට මෙන්න මේ විදියට. right. අපි ස්ටෑන්ඩ් ටික ওই විදිහට පුරව ගමු නේද? හරි. අපි දාගමු මෙතනට ওই ස්ටෑන්ඩ් ටික මෙන්න මේ විදිහට. තියාගන්න heart එකේ හරි පළවෙනි ස්ථාන heart එකේ beta
1 receptors, activation of beta 1 receptors. මේක මම හිතන්නේ ගිය සතියේ අපි ලියාගත්තා. ඒකින්ද ඕකේ පොඩි වෙනසක් තියෙනවා. මෙන්න මේ අතරමැදි ඵලය දාලා නැහැ. ඇන්ජියෝටෙන්සිනෝජන් ඇන්ජියෝටෙන්සින් 1 වෙනවා කියන එක දාලා නැහැ. ඒක විතරයි අඩුව තියෙන්නේ. මේ ටික මෙහෙම තිබ්බහම ඇති. හරි? මේක මෙහෙම දාගත්තත් හරි. මේක ඔයාලා ගිය සතියේ ලියාගත්තා. අද යන් අපි මේකේ ටියුට් එකේ විදියට බලන්න ටියුට් එකේ මෙන්න මෙහෙම තියෙනවා. right. මෙන්න මේ විදිහට තියෙනවා. ඔයාලට පොඩි වචන කීපයක් ඇති මේ මෙතන treatment strategies කියලා. හරි? අපි කොහොමද ට්‍රීට්මන්ට් කරන්නේ? කොහොම බලා ගන්නකො. අපි මේ ඩ්‍රග්ස් ටික ලිව්වේ නෑ නේද? මේ ඩ්‍රග්ස් කාණ්ඩ ටික ලිව්වේ නෑනේ. ඩ්‍රග්ස් කාණ්ඩ ටික මම හිතන්නේ ඔයාලගේ ටියුට් එකේ මම දාලා තියෙනවා. මේ බලන්න. ඒකත් මම කියලා දීලාම යන්නම්. නැත්තම් වැඩේ අවුල් නේද? right. බලන්න. මේ තියෙන්නේ ඔයාලට තියෙන ඇන්ටි හයිපර්ටෙන්සිව්ස් ටික. මම ටියුට් එකේ දාලා තියෙනවා. ආයි ලියන්න දෙයක් නැහැ. මොනවද? ඩයියුරටික්. හරි? ඩයියුරටික්. බලන්න මේකේ දාලා තියෙනවා බියුමෙටනයිට්. හරිද? ඊට පස්සේ මොකද්ද? එප්ලිරිනෝන්. හරි? ඊට පස්සේ පියුරසමයිඩ්. හරි? හයිඩ්‍රොක්ලෝරෝතයසයිඩ්. HCT කියන්නේ මේකට. ස්පයිරනෝලැක්ටෝන්. සමහර අය ඇල්ඩැක්ටෝන් කියනවා මේ බ්‍රෑන්ඩ් නේම් එක. ටයම්ටෙරින්. හරි? ඩයියුරටික් වර්ග ගොඩක් තියෙනවා. ඊට පස්සේ ඇටෙනලෝල් බීටා බ්ලොකර්ස් යටතේ all the lols. මේක ඔය ඉස්සරහින් ඕන ලියා ගන්න. all the lol. lol කියන්නේ lol කියලා ඉවර වෙන ඒවා නේද? lol for olol. බලන්න ඇටෙනොලෝල්, කාවෙඩිලෝල්, ලැබිටලෝල්, මෙටප්‍රොලෝල්, නැඩොලෝල්. හරි? ඊට පස්සේ ප්‍රොප්‍රැනලෝල්, ටිමොලෝල්. ගොඩක් තියෙනවා නේද? right. ඊළඟට බලන්න. ඊළඟට තියෙනවා ACE inhibitors. මොනවද තියෙන්නේ? බෙනසප්‍රිල්, කැප්ටොප්‍රිල්, එනලප්‍රිල්, හොසිනොප්‍රිල්, ලිසිනොප්‍රිල්, හරි? මොක්සිප්‍රිල්, කොයිනොප්‍රිල්, රැමිප්‍රිල්. all the prills කියලා ඉස්සරහින් ලියා ගන්න. all the prills. හරි? ඊට පස්සේ අපිට හම් වෙනවා ඊළඟ කාණ්ඩේ angiotensin 2 receptor blockers නැත්නම් antagonist. හරිද? candesartan, eposartan, හරි? irbesartan, losartan, olmesartan, telmesartan, valsartan. all the sartan කියලා මේකට දාගන්න ඕනේ. sartan, all the sartan. හරි? ඊට පස්සේ මෙතන තව එකක් තියෙනවා විශේෂයෙන් අලුතෙන්ම ආපු කාණ්ඩයක් රෙනින් වල ක්‍රියාව නවත්තන්න. මම ඒක ඔයාලට දැම්මේ නෑ. මේක මේ අලුතෙන්ම එකතු කරපු කාණ්ඩයක්. හැබැයි සිලබස් එකට මේ කාණ්ඩ දාලා නැහැ. හැබැයි කවුරු හරි නිකන් හරි ඇහැව්වොත් එහෙම අපි දන්නේ නැහැ වගේ වෙනවනේ. ඒකින්ද මේක රෙනින් කියන එක ඉන්හිබිට් කරනවා. රෙනින් ඉන්හිබිට් වුණාම මොකද වෙන්නේ? ඇන්ජියෝටෙන්සිනෝජන් වලින් ඇන්ජියෝටෙන්සින් 1 හැදෙන්නේ නැහැ. හරි? ඒකට එක ඩ්‍රග් එකක් තියෙනවා. මොකද්ද? ඇලිස්කිරන්. මොකද්ද? ඇලිස්කිරන්. හරි? ඇලිස්කිරන්. right. ඊට පස්සේ calcium channel blockers CCB. බලන්න CCB. amlodipine, diltiazem, හරි? felodipine, istradipine, හරි? nicardipine, nifedipine, හරි? nisoldipine, verapamil. මේකේ ගොඩක් ඒවා තියෙනවා. හරි? right. ඊට පස්සේ යනවා මම alpha blockers. මේක සොසීන් කියලා ඉවර වෙන්නේ. මොනවද? doxosocin, prasocin, terasocin. කොහොමද වැඩේ? නේද? all the socin. හරි? all the socin. right. ඊට පස්සේ other drugs මේවට අමතරව centrally acting වෙන drugs තමයි මේ කියන්නේ. මේ තමයි clonidine. clonidine. මේක centrally acting drug එකක්. මේක තව එකක් දෙන්න ඕනේ නැත්නම් methyl dopa. අපි ඒක ලියාගමු. එතනින් clonidine කියලා දාලා ඒක ඉස්සරහින්ම ලියාගන්න මේකත්.
මොකද්ද? මීතයිල් ඩෝපා. මම මෙහෙම ලියන්නම්. මීතයිල් ඩෝපා. මීතයිල් ඩෝපා ක්ලොනිඩීන්. මේ දෙකට පොඩි ඉරක් ගහලා ලියන්න centrally acting drugs කියලා. එතන ලියාගන්න centrally acting drugs. centrally acting drugs. හරි? right. ඊට පස්සේ තව මේක ලියාගන්න මීතයිල් ඩෝපා ක්ලොනිඩීන්. ඊට පස්සේ තව එකක් තියෙනවා නේද? ඒකට අපි කියනවා centrally acting drugs කියලා. ඊට පස්සේ තියෙනවා මෙන්න මෙතන එකක් මෙහෙම. බලන්න මේ මොකද්ද? මෙතන තියෙනවා ඩයසොක්සයිඩ් සහ හයිඩ්‍රොලසින්. ඒකට දාගන්න ඩයසොක්සයිඩ් සහ හයිඩ්‍රොලසින් කියන එකට වාසෝඩයලේටර්ස්. මොකද්ද දාන්න ඕනේ? වාසෝඩයලේටර්ස්. මෙන්න මෙතන. හරි? වාසෝඩයලේටර්ස්. මම මෙතන ලියන්නම් මෙහෙම. වාසෝඩයලේටර්ස්. වාසෝඩයලේටර්ස්. blood vessel ඉහිල් කරන ඖෂධ. හරිනේ වැඩේ? වාසෝඩයලේටර්ස්. දැන් ඔන්න අපි ඩ්‍රග්ස් ගෲප් ටික ලියාගත්තා. දැන් තමයි වැඩේ. හොඳට මතක තියාගන්න මේ ඇන්ටි හයිපර්ටෙන්සිව්ස්. හරි? ඒ කියන්නේ හයිපර්ටෙන්ෂන් වලට එරෙහිව දෙන ඩ්‍රග්ස් වල අපි කියනවා ඇන්ටි හයිපර්ටෙන්සිව්ස්. මේ ඇන්ටි හයිපර්ටෙන්සිව්ස් මොන වගේද? ගොඩක් ලෙඩවලදී පාවිච්චි කරනවා. මතක තියාගන්න ගොඩක් ලෙඩවලදී මේක පාවිච්චි කරනවා. ඒක නිසා මේ ඇන්ටි හයිපර්ටෙන්සිව් ඩ්‍රග්ස් ටික මම ස්ලෝලි එකින් එක කියලා දෙනවා. හැබැයි මතක තියාගන්න ඊළඟට එන පාඩම් වලදී ඇන්ජයිනා, හරි, ඇරිත්මියා, හරි, heart failure ඔය වගේ පාඩම් වලදී මම මොකද කරන්නේ? මේ ඩ්‍රග්ස් පාවිච්චි කරනවා. ඒ ටයිම් වලදී මම ඔයාලගෙන් අහනවා. ඒ කියන්නේ මම ඔයාලගෙන් ඉගෙන ගන්නවා. හරි නේද? right. එහෙම යන්න. හරි. එහෙනම් ඔන්න ඩ්‍රග්ස් ගෲප් එක හරි. අපි මේකෙන් ට්‍රීට්මන්ට් කරන විදිහට යන්න දැන් ඉස්සෙල්ලාම. කොහොමද ඇත්තටම ප්‍රතිකාර කරන්නේ? right. හරි. මේ අහගන්න treatment strategies. හරි? strategies කියන්නේ මොකද්ද? උපක්‍රම. හරි? treatment කරන උපක්‍රම. හොඳට මතක තියාගන්න. ඉස්සෙල්ලාම අපි සාමාන්‍යයෙන් treatment කරන්න පටන් ගන්නෙ මෙන්න මේ වගේ drugs වලින්. මොන වගේ drugs වලින්ද? අපි treatment කරන්න යන්නේ ඉස්සෙල්ලාම සරලම ඖෂධයකින්. මොකද්ද? ඉස්සලාම ඇඟේ තියෙන ජලය ලවණ අයින් කරාට ප්‍රශ්නයක් නැහැ. අපි ඒවට කියනවා මොනවා කියලාද? ඩයියුරටික්ස්. හරි? ඉස්සලාම mild hypertension. ඔයාලා දන්නවා mild කියන වචනේ තේරුම mild, M I L D. එච්චර දරුණු නෑ. හරි මේ වචනේ තේරියක් මම කියලා ඉන්නම්. mild. හරි ඊට පස්සේ severe, sorry, mild වලින් පස්සේ moderate, ඊට පස්සේ severe, හරි ඊට පස්සේ malignant. දැන් තේරෙනවද වෙන්නේ? මොකද්ද? mild කිව්වේ එච්චර දරුණු නෑ, සරලයි. හරි? moderate කියන්නේ මධ්‍යස්ථයි. හරි? severe කියන්නේ severe කියන්නේ දරුණුයි. malignant කියන්නේ අති දරුණුයි. හරිනේ වැඩි? ඕනම ලෙඩකට මේක ඇප්ලයි කරන්න පුළුවන්. හරි? mild hypertension, moderate hypertension, severe hypertension, more severe නැත්නම් malignant hypertension කියලා කියන්න පුළුවන්. හරි? ඉතින් සාමාන්‍යයෙන් mild hypertension එකක් disconnect වුණොත් connect කරගන්න. mild hypertension එකක් අපි manage කරනවා එක drug එකක් දීලා. මොකක්ද? diuretic එකක්. හෝ beta blocker එකක් දෙන්න පුළුවන්. හරි? එහෙනම් අපි ඉස්සල්ලාම පාවිච්චි කරන්නේ diuretic කියන කාණ්ඩේ ඖෂධයක්.
ඊළඟට දෙවෙනි කාණ්ඩේ අපිට ඕන බීටා බ්ලොක් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හරි? බීටා බ්ලොකර්ස්. බීටා බ්ලොකර්ස් පාවිච්චි කරන්න පුළුවන්. මොකද බීටා බ්ලොකර්ස් කියන්නේ? heart එකේ beta 1 receptors block කරන ඒවා. ඒකින්ද heart rate එක අඩු වෙනවා, cardiac output එක අඩු වෙනවා, blood pressure එක අඩු වෙනවා. හරිද? beta block එකක් දෙන්න පුළුවන්. ඒකත් හරියන්නේ නැත්තම් ඊළඟට මේ දෙකම නැත්තම් අපි පටන් ගන්නවා තව කාණ්ඩකින්. ඒ තමයි මොකද්ද? ACE inhibitor එකක්. මොකද්ද? එක්කෝ ACE inhibitor එකක්. diuretic එකක් පටන් ගන්න පුළුවන්. beta blocker එකකින් පටන් ගන්න පුළුවන්. ACE inhibitor එකකින් පටන් ගන්න පුළුවන්. තව ඕනනම් තවත් එක කාණ්ඩයක් පුළුවන්. මොකද්ද? calcium channel blocker එකකින් පාවිච්චි කරන්න පුළුවන්. CCB එකක්. හරි. එහෙනම් මතක තියාගන්න ඕනම hypertension හැදිලා ඕනම එන කෙනෙක්ට හරි අපි ඉස්සල්ලාම පටන් ගන්න මේ කාණ්ඩ හතරෙන් එකක්. සාමාන්‍යයෙන් පටන් ගන්න එක්ක මෙයා එක්ක මෙයා. මේ කට්ටිය නැත්තම් මේ දෙන්න යනවා. හරිනේ? ඔය වගේ එකක් පාවිච්චි කරනවා. දැන් ඔය එකක් පාවිච්චි අපි නෝ ඩයුරටික් එක පටන් ගත්තා කියලා. අපි බලනවා මෙයාගේ මේ hypertension manage කරන්න පුළුවන්ද කියලා. සාමාන්‍ය මට්ටමේ තියාගන්න පුළුවන්ද? බැරි නම් මොකද කරන්නේ? බීටා බ්ලොක් එකක් එකතු කරනවා. ඩයුරටික් එක පටන් ගත්ත කෙනෙක්ට සෙකන්ඩ් ඩ්‍රග් එක බීටා බ්ලොක් එකක් පාවිච්චි කරනවා. සමහර විට ඒක ඩයුරටික් නෙමෙයි ආ බීටා බ්ලොක් එකකින් පටන් ගන්න ඇත්තේ. එතකොට ඩයුරටික් එකක් ඇඩ් කරනවා. හරි? දෙකෙන් කෝක පටන් ගත්තත් අනිත් එක ඇඩ් කරනවා සෙකන්ඩ් ඩ්‍රග් එක විදියට. ඒත් බලනවා දැන් ප්‍රෙෂර් එක අඩු වෙනවද නැද්ද කියලා. ඒත් අඩු වෙන්නේ නැත්නම් මොනවද කරන්නේ? ඊට පස්සේ බලන්න අපිට ACE inhibitor එකක් පාවිච්චි කරන්න. ඒත් අඩු වෙන්නේ නැත්නම් මේක පාවිච්චි කරන්න. හරි? ඒක නිසා ට්‍රීට්මන්ට් කරනකොට අපි සරල ඩ්‍රග් එකකින් තමයි ඉස්සෙල්ලා පටන් ගන්නේ. මේ කාණ්ඩ හතරෙන් එකක් පටන් ගන්නවා. ඒවට ආන්සර් කරන්න නැත්නම් සෙකන්ඩ් ඩ්‍රග් එකක් ඇඩ් කරනවා. ඒත් ආන්සර් කරන්න නැත්නම් තර්ඩ් ඩ්‍රග් එක ඇඩ් කරනවා. ඒත් ආන්සර් හරි නේද? තාම එනවා කට්ටියනේ. mild to moderate hypertension. අධිරුධිර පීඩනය නේද? එච්චර දරුණු මට්ටමේ නැති මධ්‍යස්ථ මට්ටම දක්වා තියෙන hypertension. හරි? right. ඊට පස්සේ ඔයාලගේ ටියුට් එකේ ආයෙ මොකක්ද එකක් අහලා තිබ්බම මම දැක්කා. මොකක්ද අහලා තියෙන්නේ? adverse effect, side effect. මේ හොඳට අහගන්නකො. මේ ඩ්‍රග් එක ගත්තාම මෙහෙම දෙයක් වෙනවා. කොහොමද ගන්න? මේ ඩ්‍රග් එක ගත්තාම මෙන්න මෙහෙම දෙයක් වෙනවා. සාමාන්‍යයෙන් මේ ඩ්‍රග් එකට යූරික් ඇසිඩ් හරි යූරික් ඇසිඩ් වලට මේක මේ ඩ්‍රග් එක ගැන පොඩි ගැටලුවක් තියෙනවා. මේක කොහොම පොඩ්ඩක් ආපහු මතක් කරලා දෙන්නම්. මේ බලන්න. දැන් මම නිකන් නම කිව්වට වැඩක් නැහැ කොහොමද සෝඩියම් සහ ජලය යන්නේ කියලා නේද? ඕක මම අඳිනවා ලූප් ඔෆ් ෆෙන්ලේ හරි ඊට පස්සේ ඩිස්ටල් කන්වලූටඩ් ටිබියුල් එක හරි මේ හරිය තමයි මේ ඩ්‍රග් එක කියන්නේ. මෙතන තියෙන එක සෛලයක් මම පොඩ්ඩක් අඳින්නම් ලොකුවට. මේ සෛල ගොඩක් මෙතන තියෙනවා එකක් මම ලොකුවට අඳින්නම්. මේ වෙන වැඩේ. ඒක නිකන් උඩ පේන්නේ නැහැ නේද? අපි මේක පාස් කරලා දින්නම්. මම ඩිස්ප්ලේ කරනකොට ටිබියුල් එක මෙහෙම අදින්නම්. හරි. මෙන්න සෛලයක් යනවා. හරි වෙන වැඩේ බලා ගන්න. මෙතන තියෙනවා ඩ්‍රග්ස් දෙකක් යන විදිය. හරි මොනවද යන්නේ? සෝඩියම් සහ ක්ලෝරයිඩ්. කෝ ට්‍රාන්ස්පෝර්ට් එකක් තියෙනවා. හරි සෝඩියම් සහ ක්ලෝරයිඩ් වලට මේව ඇතුළට යන්න පුළුවන්. මේක දිගේ එනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මොනවද? සෝඩියම් එළියට විසි කරලා පොටෑසියම් ඇතුළට ගන්න. සෝඩියම් අණු තුනක් එළියට විසි කරලා පොටෑසියම් අණු දෙකක් ඇතුළට ගන්න. මෙකනිසම් එකක් තියෙනවා. ඒකට කියනවා අපි සෝඩියම් පොටෑසියම් ATPase කියන එන්සයිම් එක භාවිතා කරලා මෙයා එළියට විසි කරලා දෙකක් ඇතුළට ගන්නවා. ඊට අමතරව මෙයාගේ තියෙනවා තව
ක්ලෝරයිඩ් එළියට යවන්න පුළුවන් මෙකනිසම් එකක්. හරි නේද? දැන් බලන්න මේක තමයි සාමාන්‍යයෙන් මෙතනදි වෙන්නේ. අපි බැරි වෙලාවක්වත් උතන ටයසයිඩ් ඩයුරිටික් එක දුන්නොත් එයා මොකද කරන්නේ? එයා මෙතෙන්ට ඇවිල්ලා කෙලින්ම මේ ක්‍රියාව නවත්තනවා. මේ ක්‍රියාව නවත්තනවා. මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඇඟේ ඇතුළට සෝඩියම් ගන්න දෙනවද? නැහැ. બ્લોක් කරා. ක්ලෝරයිඩ් ගන්න දෙනවද? બ્લોක් කරා. නේද? එහෙනම් මෙයාගේ ෆන්ක්ෂන් එක මොකද්ද? මේ සෝඩියම්ට ඇතුළට යන්න දෙන්නේ මේක දිගේ එළියට තමයි මූත්‍රා හරහා එළියට යන්න දෙන්නේ. එයා બ્લોක් කරනවා සෝඩියම් channel ක්ලෝරයිඩ් channel બ્લોක් කරනවා. එළියට දාන්න යා. ඒකින්ද මොකද වෙන්නේ? සෝඩියම් සහ ක්ලෝරයිඩ් ඇඟෙන් ඉවත් වෙලා යනවා. ඒකයි මම කිව්වේ සෝඩියම් and water retention එක අඩු කරනවා කියලා. හරි? ජලයත් එහෙම තමයි. ජලයත් උරා ගන්න දෙන්නේ නැහැ. යවනවා එළියට. හරිනේ? ඔක තමයි ක්‍රියාකාරීත්වය. දැන් යම් අපි එන side effect. හරි? හොඳට අහගන්න මේ වැඩේ වෙනකොට පොඩි ප්‍රශ්නයක් වෙනවා. යූරික් ඇසිඩ් නැවත රීඇබ්සෝබ් කරගන්න ඇඟට. මොනවද? යූරික් ඇසිඩ්. කොයිද කියලා තියෙන්නේ? ලේ වලට ආපහු යනවා. යූරික් ඇසිඩ් ලේ වලට යනවා. ඒකෙන්ද කන්ඩිෂන් එකක් එනවා. හයිපර්යුරිසීමියා. මොකක්? හයිපර්යුරිසීමියා. මං කිව්වා මේ ඊමියා කියලා આવොත් ඒකේ තේරුම in blood ලේවල කියන එකයි. හයිපර් කියන්නේ වැඩි. යූරික් ඇසිඩ් ලේවල වැඩි වෙනවා. යූරික් ඇසිඩ් ලේවල වැඩි වෙනකොට අපි කියනවා හයිපර්යුරිසීමියා කියලා. ලේවල වැඩි වෙන යූරික් ඇසිඩ් ඩිපොසිට් වෙනවා කොහෙද? in our joints. හන්දිවල joints හරි ඒ වගේ ඩිපොසිට් වෙනවා. එයා ඩිපොසිට් වුණාම මොකද වෙන්නේ? ටික කාලයක් යද්දි මෙහෙම තියෙන ඇඟිල්ල මෙහෙම නමා ගන්න බෑ. ඇයි ඒ? හන්දිවල දැන් යූරික් ඇසිඩ් ඩිපොසිට් වෙලා ස්ටිෆ්නස් හරි නමන්න බෑ. මොකද වෙන්නේ? අපි ගත්ත ඩයුරිටික් හින්දා විශේෂයෙන් ටයසයිඩ් ඩයුරිටික් හින්දා මේ වගේ යූරික් ඇසිඩ් තැම්පත් වෙනවා. Deposition of uric acid in the joints known as gout. අපි ඒකට කියන ලෙඩේට නමක් කියනවා gout කියලා. gout. හරි? ඒක නිසා මේ ඩ්‍රග් එකට gout එනවා. ටයසයිඩ් ඩයුරිටික් වලට gout කියන ලෙඩේ එනවා. හරි? ඒ නිසා BNF එකෙන් British National Formulary එකෙන් මේ ළඟදි මම ඔයාලට දුන්නනේ අප්ඩේටඩ් version එක නේද? 80 දැන් යන්නේ. 80 2021 මාර්තු දක්වා වළංගුයි. ඒකේ PDF එක මම ඔයාලට group එකට දැම්මා. හරි? අලුත්ම එක. ඒකේ කිසිම තැනක නෑ මොනවද? HCT ගැන සඳහන්. ඇයි ඒ? මේ gout හදන හින්දා එයාලා go out කියලා මොකද කරේ? අයින් කරා. ඉංග්‍රීසි කට්ටියට දෙන්නේ නැහැ HCT කියන එක. හේතුව මොකද්ද? gout හදනවා එයාලගේ. ඒ ලෙඩේ හදනවා. මේ ඩ්‍රග්ස් වලට. ඒක නිසා එයාලා ඒක අයින් කරලා තියෙනවා. හැබැයි ලංකාවේ එහෙම තාම එහෙම ලොකු ඉෆෙක්ට් එකක් නැහැ. හැබැයි නැතුව නෙමෙයි තියෙනවා. ලොකු ඉෆෙක්ට් එකක් නැහැ. ඒක නිසා සයිඩ් ඉෆෙක්ට් එක විදිහට දාගන්න gout. දාගන්න gout. ආයෙ මොනවද? සයිඩ් ඉෆෙක්ට් එහෙනම්. තව කාටද කියන්න පුළුවන් සයිඩ් ඉෆෙක්ට් මොනවද කියලා? තව කාට හරි කියන්න පුළුවන්ද? මොනවාද ලොස් වෙන්න පුළුවන්? විශේෂයෙන් මොනවාද ලොස් වෙන්න පුළුවන්? ඉලෙක්ට්‍රෝලයිට් ලොස් වෙනවා. සෝඩියම් අඩු වෙනවා. මොකක්ද වෙන්න පුළුවන්? හයිපෝනැට්‍රීමියා. ලේවල සෝඩියම් අඩු වෙනවා. හරි? ඊට පස්සේ ආයෙ මොනවද වෙන්න පුළුවන්? ලූප් ඩයුරිටික් වලින් විශේෂයෙන් පොටෑසියම් වැඩිපුර ලොස් වෙනවා. මොනවද වෙන්නේ? හයිපෝකැලීමියා. නේද? විශේෂයෙන් ලූප් ඩයුරිටික් ගත්තාම ඕටෝටොක්සික් රිවර්සිබලි හියරින් ලොස් එකක් වෙන්න පුළුවන්. ඒක රිවර්සිබල්. නැවත යථාර්ථයටපත් වෙනවා. කන් ඇහිීම දුර්වල වෙන්න පුළුවන්. සයිඩ් දාගන්න සයිඩ් ඉෆෙක්ට් හයිපෝ කැලීමියා. හයිපෝ කැලීමියා. හරි? ඊට පස්සේ autotoxicity
ototoxicity. Hypokalemia, ototoxicity. අය මේවා ගත්තාම නිතර නිතර මූත්‍රා පහ වෙනවා නේද? hyperurisis, hyperurisis මූත්‍රා නිතර නිතර පහ වෙනවා. ආය right බලන්න ටියුට් එකේ අය මොනවද සඳහන් වෙලා තියෙන්නේ? මොම් බලන්න. indication, action, adverse effect. right අපි යන් ඊළඟ කොටසට. right loop diuretic ගැන අහනවා indication, adverse effect. හරි loop diuretic අපි ඕන loop diuretic වලට නේද? ඒකෙත් action එක අහනවා. මම loop diuretic වල කියලා දීලා ඉන්නම් මේක අහගන්න. මේකෙත් action එක මොකද්ද? potassium loss කරනවා. හරි sodium සහ chloride. එන්න මේමයි වෙන්නේ. මේ තමයි ascending loop of Henle. මෙන්න මේ ප්‍රදේශයේ තමයි මේ ඩ්‍රග් එක ක්‍රියාත්මක වෙන්නේ. මතක තියාගන්න මෙයා අනිවාර්යයෙන්ම කොහෙන්ද? බෝමන් පාවරෙන් පෙරිලා මේ ඩ්‍රග් එක මේක දිගේ එන්න ඕනේ ඇක්ෂන් එක දෙන්න නම්. ලේ ඔස්සේ ඇවිල්ලා බෑ. කෙලින්ම මූත්‍ර ප්‍රණාලය ඔස්සේ එන්න ඕනේ. හරි උත්කාණු දිගේ එන්න ඕනේ මේ ඩ්‍රග් එක. මෙතන මම සෛලයක් අවින්න ලොකුවට මෙතන තියෙනවා මේ හැමතැනම මම කිව්වා සෝඩියම් එළියට දාලා පොටෑසියම් ඇතුළට ගන්න මෙකනිසම් එකක් තියෙනවා කියලා. හරිද? ඒ වගේම මෙතන තියෙනවා සෝඩියම් potassium 2 chloride co-transporter කියන එකක්. මේ අහගන්න මේක ඔයාලා නිකන් අමුතු වචනයක් වෙන්නදී සෝඩියම් වලට යන්න පුළුවන්, potassium වලට යන්න පුළුවන්, chloride අණු දෙකකට යන්න පුළුවන් ඇතුළට. සෛලය ඇතුළට. හරිද? ඊට අමතරව මොකද වෙන්නේ? මෙහෙන් එන කැල්සියම් වලට ගමන් කරන්න පුළුවන් පැරාසෙලියුලර් රූට් එකකින්. ඒ කියන්නේ සෛල අතරින් යන්න පුළුවන් කොහෙද? නැවත රීඇබ්සෝබ් කරන්න පුළුවන්. සෛල අතරින් ඈ සෛල ඇතුළට ගිහලා නෙමෙයි. මේම නෙමෙයි. හරිද? ඊට අමතරව මෙයාට පුළුවන් මොනවා කරන්නද? පොටෑසියම් දැන් ඇතුලේ වැඩි වෙනවානේ. මෙතනිනුත් පොටෑසියම් වෙනවා, මෙහිනුත් වෙනවා ඇතුලේ වැඩි වෙනවා. වැඩි වෙද්දී ඒක එළියට දාන්නත් පොටෑසියම් channel තියෙනවා. සෝඩියමුත් එළියට දාන්න channel තියෙනවා. හරි? දැන් මොකද කරන්නේ? මේ කියන ඩ්‍රග් එක ක්‍රුසමයිඩ්. හරි? ක්‍රුසමයිඩ් එනවා දැන් මේක දිගේ. හරි? නේද? මොකද කියාගෙන එන්නේ? අනික යම පුල්ලි ගොනවා කියලා කොහොම එනවා උඩට. ඇවිල්ලා මොකද කරන්නේ? මෙයා පොඩි වැඩක් කරනවා. ආපු ගමන් මෙන්න මෙයාගේ බෙල්ලෙන්ම අල්ල ගන්නවා. හරිද? සෝඩියම් පොටෑසියම් 2 ක්ලෝරයිඩ් සිස්ටම් එකේ බෙල්ලෙන්ම අල්ල ගන්නවා. අල්ලගෙන මොකද කරන්නේ? මොකද කියන්නේ කියලා අහනවා. બ્લોක් කරපුවහම මොකද වෙන්නේ මේක ඇතුලේ? සෝඩියම් යන්න බෑ, පොටෑසියම් යන්න බෑ, ක්ලෝරයිඩ් වලට යන්න බෑ. හරි? ක්ලෝරයිඩ් වලට යන්න බෑ. තව ගැටලුවක් තියෙනවා. මෙතන අයනිකතාවයේ වැඩි වුණොත් විතරයි මෙයාට පැරාසෙලුලර් රූට් එකේ යන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ? මේවට යන්න බෑ වැඩි. හරි? දැන් මොකද වෙන්නේ? මෙයා වැඩි හින්දා හරි? මේකෙන් මේක යන්නේක બ્લોක් වෙන හින්දා දැන් මොකද වෙන්නේ? එළියට සෝඩියම් යනවා, එළියට කැල්සියම් යනවා, එළියට පොටෑසියම් යනවා. හරි? ඇඟට එන්නේ නැහැ. ඒක හින්දායි පොටෑසියම් ලොස් වෙනවා වැඩි කියන්නේ. හයිපෝ කැලීමියා එන්නේ මේක හින්දායි. ඇයි ඒ? පොටෑසියම් ලොස් වෙන ප්‍රමාණය වැඩි වෙනවා. හරි? ඒ වගේම කැල්සියම් උත් ගමන් කරනවා එළියට. ඇයි ඒ? කැල්සියම් යන්න විදියක් නැහැ දැන්. හරි? ඒක නිසා මොකද වෙන්නේ? කැල්සියම් උත් එළියට යනවා. මේකේ විශේෂත්වය තමයි තයසයිඩ් ඩයුරටික් වල කැල්සියම් කියන එක ඇඟට නැවත උරා ගන්නවා. හැබැයි ක්‍රුසමයිඩ් තයස ලූප් ඩයුරටික් වලින් කැල්සියම් අනිවාර්යෙන් ඇඟෙන් ලොස් වීමක් වෙන්නේ. හරි? ඒක නිසා මතක තියාගන්න මේ ඩ්‍රග් එකකින් වෙන්න පුළුවන් මෙන්න මේ වැඩේ. මෙයාගේ ඇක්ෂන් එක තමයි සෝඩියම් පොටෑසියම් 2 ක්ලෝරයිඩ් සිස්ටම් එක બ્લોක් කරනවා. બ્લોක් කරපුවාම මේකේ සයිඩ් ඉෆෙක්ට් එක තමයි මොකද්ද? කැල්සියම් ලොස් වෙනවා, පොටෑසියම් ලොස් වෙනවා, සෝඩියම් ලොස් වෙනවා, ක්ලෝරයිඩ් ලොස් වෙනවා.
ඔන්න ඕක තමයි ඔයාලා දැනන් ඉන්න ඕනේ. මම මේ ඩයුරටික් පාඩමේදී කියනවා. හරි දැනට ඔයාලා කියන්න ඕනේ මොකද්ද මේකෙදී මොනවද වෙන්න ඕනේ? මෙයා මෙන්න මේක બ્લોක් කරලා ඇඟේ රීඇබ්සෝප්ෂන් එක වළක්වන. නැවත ඇඟට උරා ගන්න එක වළක්වනවා කියන එක කියන්නේ. රයිට් දාගන්න ඇක්ෂන් එකේ නම් ඇක්ෂන් එක right. inhibit sodium potassium 2 chloride transporting system. And excrete එළියට දානවා මොනවද? excrete more water, sodium, calcium, potassium and chloride. හරි නේද? ඔන්න ඇක්ෂන් එක. මේවා යවපුවා මොකද වෙන්නේ? ලේවල ලවණ අඩු වෙනවා, ජලය අඩු වෙනවා. බ්ලඩ් වොලියුම් එක අඩු වෙනවා, ආශ්‍රිතික පීඩනය අඩු වෙනවා. මොකද වෙන්නේ? බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු වෙනවා. And then reduce the BP. කොහොමද වැඩේ? වැඩේ නම් නියමයි කොහොමද ඉතින් මේව මතක තියාගන්න? මහා ලොකු දෙයක්ද? මේ පින්තූරේ මතක තියාගන්න. හරි? ඩයුරටික් පාඩම් කරපුවා නම් හොඳට මතක හිටියි. හරි? right. මොකද වෙන්නේ? sodium potassium 2 chloride system එක block කරනවා. block කරලා sodium loss වෙනවා, potassium loss කරනවා, chloride loss කරනවා, water ඉවත් කරනවා. හරි? ඒ නිසා මොකද වෙන්නේ? blood volume එක අඩු වෙනවා. ඊට පස්සේ ලේවල තියෙන ආශ්‍රිතික පීඩනය ඔස්මෝටික් කන්ඩිෂන් එක අඩු වෙනවා, බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු වෙනවා. හරිද? ඊට වඩා ලොකු දෙයක් කියන්න එපා. කියන්නේ කෙලින්ම මොනවද? මෙන්න මේ සිස්ටම් එක බ්ලොක් කරලා අපේ බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු කරනවා කියලා කියන්නේ එච්චරයි. හරි? රයිට්. මොනවද එන සයිඩ් ඉෆෙක්ට් දැන් ඔයාලට මතකින් කියන්න පුළුවන් මොනවද සයිඩ් ඉෆෙක්ට්? ලේවල සෝඩියම් අඩු වෙනවා, පොටෑසියම් අඩු වෙනවා, ක්ලෝරයිඩ් අඩු වෙනවා, කැල්සියම් අඩු වෙනවා. නේද? කෙලින්ම කියන්න පුළුවන් බය නැතුව. මේකේ විශේෂයෙන් මතක තියාගන්න ක්‍රුසමයිඩ් කියන එක අපි දෙනකොට ප්‍රශ්නයක් එනවා කියලා මම සෝඩියම් අඩු වෙනවා කියලා. එහෙනම් මේක මොනවත් එක්ක දෙන්න ඕනේ? කවුරු හරි ස්මාර්ට් කෙනෙක් කියන්න බලන්න. ක්‍රුසමයිඩ් කියන ඩ්‍රග් එක අපි මොනවත් එක්ක දෙන්න? අපි ඉන්ජෙක්ෂන් එකක් දෙනවා කියන්නේ මොනවත් එක්ක දෙන්න ඕනේ? potassium chloride නැත්නම් potassium sparing diuretic එකක් දෙන්න ඕනේ නේද? ස්පයිරනොලැක්ටෝන් වගේ ඩ්‍රග් එකක් එක්ක මේක දුන්නොත් ප්‍රශ්නයක් නැහැ. මම අහන්නේ ඉන්ෆියුෂන් එකක් දෙනකොට මොකක් එක්ක දෙන්න ඕනේ? කන්ටිනියස්ලි අපේ ඇඟට දෙනවා. මොන වගේ දාලා දුන්නොත් හොඳද? මම කියව සෝඩියම් මොන වගේ දාන්න ඕනේ? sodium chloride saline ඒක සෝඩියම් ක්ලෝරයිඩ්. very good. හරි? සෝඩියම් ක්ලෝරයිඩ් එක සේලයින් එක තමයි ඉන්ෆියුස් කරන්න ඕනේ. ඇයි ඒ? සෝඩියම් ලොස් වෙනවා මේකේ. සෝඩියම් එක දෙනවා. අපි සප්ලිමන්ට් එකක් දෙනවා. හරි. very good. ඔයාලා හිතනවා හොඳට. නේද? right. එහෙනම් මතක තියාගන්න මේ වගේ ඩ්‍රග්ස් අපි පාවිච්චි කරනවා මොනවටද? හයිපර්ටෙන්ෂන් වලට. හරිනේ? right. එහෙනම් අපි ඒකේ අහලා තියෙනවා මොනවද? ඒකේ ප්‍රශ්න අහලා තියෙනවා තව මෙන්න මේ විදිහට ඉන්ඩිකේෂන් හරි ඉන්ඩිකේෂන් එක මොකක්ද ඔයාලා දෙන? හයිපර්ටෙන්ෂන් නේද? හයිපර්ටෙන්ෂන් දාගන්න ඉන්ඩිකේෂන් එක හයිපර්ටෙන්ෂන්. තව ඕනනම් අපිට දෙන්න පුළුවන් මේක පල්මොනරි එඩීමා. අපේ පල්මොනරි සර්කියුලේෂන් එකේ නේද? එඩීමා එකක් ආවොත් මොනනම් දාගන්න එක ඉන්ඩිකේෂන් pulmonary edema. Right? Hypertension.
හරි රීනල් ෆේලියර් කට්ටියට දෙනවා අපි ඒවා ඉස්සරහට ලියමු දැනට ওই දෙක එකක් දාගන්න හරි රයිට් ඊට පස්සේ අහන ප්‍රශ්නේ මොකද්ද ඊට පස්සේ අහන ප්‍රශ්නේ සයිඩ් ඉෆෙක්ට් අපි ඉස්සෙල්ලා ලිව්වා ඒක නේද මොනවද සයිඩ් ඉෆෙක්ට් ඕටෝටොක්සිසිටි හියරින් ලොස් වෙනවා නේද කන් ඇදීම දුර්වල වෙනවා ඕටෝටොක්සිසිටි හැබැයි ඩ්‍රග් එක නවත්තපුවාම ආපහු හරියනවා ඕටෝටොක්සිසිටි හරි ඕටෝටොක්සිසිටි ආයි කියන්න පුළුවන් නේද ඔයාලට හරි හයිපෝකැල්සීමියා ඇයි ඒ කැල්සියම් ලොස් වෙනවා හයිපෝකැල්සීමියා ලේ වල කැල්සියම් අඩු වෙනවා හරි ආය ඕන සෝඩියම් අඩු වෙනවා හයිපෝනැට්‍රීමියා නේද මේක පේන්නේ නැද්ද නෑ නේද හයිපෝනැට්‍රීමියා කියන්නේ මොනවාද මේ ලවණ වර්ග ඔක්කොම අඩු වෙනවා හයිපෝකැලීමියා hypocalcemia hyponatremia මතක තියාගන්න ටයසයිඩ් වලට එහෙම ලියන්න එපා hypocalcemia කියලා. ටයසයිඩ් වලින් කැල්සියම් සේව් කරනවා. හරි? ලියන්න එපා MCQ එකක් අහයි සමහර විට. ටයසයිඩ් වලින් කැල්සියම් සේව් කරනවා. ෆ්ලුසමයිඩ් වලින් කැල්සියම් ලොස් වෙනවා. හරි? හරිනේ? right. අපි එන යන් ඊළඟ බ්‍රස් කාණ්ඩෙට හරි? දැන් අපි දන්නවා පළවෙනි කාණ්ඩේ ඩයුරටික් ඇක්ෂන් එක දන්නවා. හරි? ඇක්ෂන් එක තමයි පොදුවේ ගත්තාම ඔය හැම එකකම කියන්න පුළුවන් මොකද්ද? සෝඩියම් සහ වෝටර් රිටෙන්ෂන් එක අඩු කරලා බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු කිරීම තමයි පොදු ඇක්ෂන් එක. හරි? ඒ වගේ සයිඩ් ඉෆෙක්ට් අපිට කියන්න පුළුවන් කොසමයිඩ් වලින් මොනවා වෙන්න පුළුවන්ද? ඔන්න ඔය විදිහට ලවණ වර්ග ලොස් වෙනවා. හරි? ජලය ලොස් වෙනවා. ඒ වගේ දේවල් කියන්න පුළුවන්. හරි? ටයසයිඩ් වලින් මොකද වෙන්නේ? කැල්සියම් සේව් වෙනවා. හරි? ඒ වගේම අපි කියපු විදිහට සෝඩියම් ලොස් වෙනවා. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. රයිට්? අපි යන් එන දෙවෙනි කාණ්ඩෙට. කොහොමද ප්‍රෙෂර් එක ඩ්‍රොප් කරන්න ඕනේ? බ්ලඩ් වොලියුම් එක අඩු කරලා කාඩියක් අවුට්පුට් එක අඩු කරලා බ්ලඩ් වොලියුම් එක අඩු වෙලා බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු වෙනවා. හරිනේ? රයිට්. එහෙනම් දෙවෙනි කාණ්ඩෙට යන් කොහොම බලන්න ඔයාලගේ ටියුට් එකේ ඊළඟට තියෙන කොටස. බලන්න. beta adrenoceptor blocking agent. beta blockers. හරි? beta blockers. නේද? අපි බලමු beta blockers යටතේ මොනවද කරන්න තියෙන්නේ කියලා. හරි? beta blockers දැනටමත් ඔයාලා දන්නවා කොහෙටද බලපාන්නේ? කෙලින්ම බලපානවා අපේ sympathetic nerve system එකේ heart එකේ තියෙන beta 1 receptors block කරනවා. block කළා මොකද කරන්නේ? heart rate එක අඩු කරනවා, cardiac output එක අඩු කරනවා, ඊට පස්සේ blood pressure එක අඩු කරනවා. හරිද? අනිත් පැත්තෙන් අපි වකුගඩුවට බලපෑම් ඇති කරනවා. මොනවද අඩු වෙන්නේ? වකුගඩුවේ renin ස්‍රාවය අඩු වෙනවා. ඒක නිසා නැවතත් blood pressure එක අඩු වෙන්න ක්‍රියාකාරී වෙනවා. අපි බලමු මොකද කරන්න කියලා. හරි? beta receptors. අපි ඉස්සෙල්ලාම action එක අහලා තියෙනවා. අපි action එක බලමු මොකද්ද මේ beta receptors වල action එක කියලා. right. ඔන්න බලන්නකො. අපි මෙහෙම යන්. right. අපි ඔයාලට එදා මං දීපු ලිපින් කොටස් එකම අපි චුට්ටක් පාවිච්චි කරමු මේකට. හරි? ඔන්න බලන්න. right. බලන්න ලිපින් කොට් එකේ ඔයාලට මම මේක දීලා තියෙනවා ලිපින් කොට් කියන පොත. ඒකේ බලන්න මෙන්න මෙහෙම එකක් තියෙනවා. හරි? අපි බලමු එකේ මෙන්න මේ පිටුව. right. ඔයාලා අතරින් දාගන්න එහෙනම් මෙහෙම අපි මේකට යනවට වඩා ලේසි කියලා දෙන එක නේද? හරි. කොහොම බලන්න. ඔය ටියුට් එකේ ඔය ගැලීම් සටහන ගන්න මෙන්න මේක අපි දාමු මොනවද එතනට එන්න ඕනි කියලා.
මෙන්න මේක පේනවනේ හැමෝටම නේද? right මේ තියෙන්නේ පළවෙනියටම මොනවද කරන්නේ? බීටා ඇඩ්‍රිනෝසෙප්ටර්ස්. මොකද්ද ඇඩ්‍රිනෝසෙප්ට් එකක් කියන්නේ? කාටද කියන්න පුළුවන්ද? ඇඩ්‍රිනෝසෙප්ට් එකක් කියන්නේ මොකද්ද කියලා? ඇඩ්‍රිනෝසෙප්ට් ඇඩ්‍රිනලින් මගින් උත්තේජනය වන ඕනම රිසෙප්ටර් එකක් ඇඩ්‍රිනෝසෙප්ටර් එකක් කියලා අපි කියනවා. හරි? ඇඩ්‍රිනෝසෙප්ටර් කියන්නේ ඇඩ්‍රිනලින් මගින් උත්තේජනය හෝ બ્લોක් වෙන ඕනම රිසෙප්ටර් එකක් ඇඩ්‍රිනෝසෙප්ටර් එකක්. හරි? මේකේ තියෙනවා වර්ග දෙකක්. බීටා ඇඩ්‍රිනෝසෙප්ටර්, ඇල්ෆා ඇඩ්‍රිනෝසෙප්ටර් කියලා දෙකක් තියෙනවා. ඊට පස්සේ කොලිනෝසෙප්ටර්ස් කියන්නේ මොකද්ද? ඇසිටයිල් කොලින් මගින් උත්තේජනය වෙන ඕනම රිසෙප්ටර් එකක් කොලිනෝසෙප්ටර් එකක් කියලා කියනවා. හරිනේ වැඩේ? එහෙනම් ඇඩ්‍රිනෝසෙප්ටර්ස් කියන්නේ ඇඩ්‍රිනලින් මගින් උත්තේජනය වෙන හෝ બ્લોක් වෙන ඕනම රිසෙප්ටර් එකක්. අපි දාගමු බීටා ඇඩ්‍රිනෝසෙප්ටර්ස් නැත්නම් බීටා බ්ලොකර්ස් දුන්නාම මොකද වෙන්නේ? බීටා බ්ලොකර්ස් දුන්නාම මෙතනදී වෙනවා මොකද්ද? activation of beta adrenoceptors on heart. මොකද්ද අඩු වෙන්නේ? activation එක. මම ඔයාලට මේක ඇදලාම පෙන්නන්නම්. හරි. ඔබ බලා ගන්න. beta blockers වල action එක ඔයාලා කියන්න ඕනේ. හරි? මොකද්ද වෙන්නේ? ඔබ බලා ගන්න. beta blockers දෙනවා. මෙහෙම. beta blockers දුන්නාම මොකද වෙන්නේ? beta receptors beta 1 on heart activation එක අඩු වෙනවා. අයිය બ્લોක් නේ කරේ අඩු වෙනවා. හරි? beta receptors activate වෙන එක අඩු වෙනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මේක අඩු වුණාම ඊළඟ ප්‍රශ්නේ heart rate එක අඩු වෙනවා. හරි? heart rate එක අඩු වෙනවා. heart rate එක අඩු වුණාම මොකද වෙන්නේ? cardiac output එක අඩු වෙනවා. නේද? විනාඩියකදී පෙරෙන රුධිර පරිමාව අඩු වෙනවා. විනාඩියකදී එළියට දාන රුධිර පරිමාව අඩු වෙනවා. ඒකින්ද මොකද්ද වෙන්නේ? cardiac output එක අඩු වෙච්ච ගමන් අවදයක් වෙනවා. අනිත් පැත්තෙන් මම කිව්වා cardiac output එක අඩු වුණාම blood pressure එක අඩු වෙනවා කියලා කිව්වා. තව දෙයක් මම කිව්වා මේ beta blockers දුන්නා වෙනවා කියලා. මොකද්ද? renin ස්‍රාවය අඩු වෙනවා. renin අඩු වෙනවා. renin අඩු වුණාම මොකද වෙන්නේ? renin හින්ද වෙනවා පොඩි වැඩක්. මම කියුවා නේද? මොකද්ද? angiotensin angiotensin 1 බවට පරිවර්තනය වෙන එක අඩු වෙනවා. නේද? ඒකත් අඩු වෙනවා. එහෙම වුණාම angiotensin 2 හැදෙන එක අඩු වෙනවා. angiotensin 2 හැදෙන එක අඩු වුණාම මොකද වෙන්නේ? ඒක අඩු වුණාම අනිවාර්යෙන්ම aldosterone ස්‍රාවයත් අඩු වෙනවා. මොකද වෙන්නේ? aldosterone ස්‍රාවය අඩු වෙනවා. aldosterone අඩු වුණාම මොකද වෙන්නේ? සෝඩියම් සහ ජලය ඇඟෙන් ඉවත් වෙන ප්‍රමාණය වැඩි වෙනවා. sodium and water retention එක අඩු වෙනවා. sodium and water retention එක අඩු වෙනවා. sodium සහ water retention එක අඩු වුණාම ආපහු blood pressure එක අඩු වෙනවා. blood pressure එක අඩු වෙනවා. එහෙනම් මතක තියාගන්න ඔන්න ඕක තමයි action එක. හරි? ඕක තමයි action එක. අපි ඕක ඕන දාගමු. right. දාගන්න ඔයාලගේ tube එකේ පළවෙනි තැන මේ මෙතන. මෙතනට දාගන්න activation of beta adrenoceptors on heart ඒක අඩු වෙනවා. activation of beta adrenoceptors on heart මම මේක ඔයාලට පෙන්වන්නකෝ මේ විදිහටම. right. කොහොමින්ද? මන්ට ලේසි ඔයාලට මේක මම හදපු ටියුට් එකෙන්ම මෙහෙම ගත්තොත් නේද?
alright මේ තියෙන්නේ මෙන්න මේක පේනවාද කියලා මට චූට්ටක් ඔයාලා කියන්න. ඒකෙන්නේ හරි මේක පේනවාද හැමෝටම මෙන්න මේ වර්ඩ් පේනවාද මේක මට චුට්ටක් කියන්න පේනවාද කියලා Oh, sir. පේනවා නේ right එහෙනම් අපි දාගමු මේකට අදාළ ටික මේ විදිහට ගමු view දැන් පේනවනේ මේක හොඳට right දැන් ඔකේ දාගමු එහෙනම් මෙන්න මෙතන activation of චුට්ටක් මේක ලොකු කරලාම පෙන්නන්න දැන් හරිනේ activation of beta 1 adrenoceptors on heart මෙතන ලියා ගන්න ඕන ඕක activation of beta 1 adrenoceptors on heart ඒකින්ද මොකද වෙන්නේ කාඩියක් අවුට්පුට් එක අඩු වෙනවා හරි කාඩියක් අවුට්පුට් එක අඩු වෙනවා ඒක උනාම මොකද වෙන්නේ බ්ලඩ් ප්‍රෙෂර් අඩු වෙනවා හරි ඔය පැත්තෙන් මේ අයිනට ඊතලේ ගහලා ලියන්න බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු වෙනවා කියලා ඊට පස්සේ අපි එනවා අනිත් පැත්තට රෙනින් ශ්‍රාවය අඩු වෙනවා මෙතන දාගන්න රෙනින් ශ්‍රාවය අඩු වෙනවා රෙනින් අඩු වුණාම මේ අර මග පියවරල් මෙයාලා දාලා නැහැ මම ඒ කෙලින්ම දැම්මට රෙනින් අඩු වුණාම මොකද වෙන්නේ ඇන්ජියෝටෙන්සිනෝජන් ඇන්ජියෝටෙන්සින් 1 බවට පරිවර්තනය එක අඩු වෙනවා ඒකෙන් ඇන්ජියෝටෙන්සින් 2 හැදෙන එක අඩු වෙනවා මෙතන දාගන්න ඇන්ජියෝටෙන්සින් 2 අඩු වෙනවා ඒක අඩු වුණාම පෙරිෆරල් රෙසිස්ටන්ස් එක අඩු වෙනවා ඒකට හේතුව මොකද්ද මේක තමයි ප්‍රබලම වාසෝ කන්ස්ට්‍රික්ටර් එක නිසා පෙරිෆරල් රෙසිස්ටන්ස් එකත් අඩු වෙනවා හරි ආපහු බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු වෙනවා අනිත් පැත්තෙන් ගත්තාම ඇන්ජියෝටෙන්සින් 2 අඩු වෙනවා. කියන්නේ ඇල්ඩෝස්ටරෝන් ශ්‍රාවයත් අඩු වෙනවා. ඇල්ඩෝස්ටරෝන් අඩු වුණාම මොකද වෙන්නේ? සෝඩියම් සහ වෝටර් රිටෙන්ෂන් එක අඩු වෙනවා. එතන දාගන්න සෝඩියම් and water retention ඒක අඩු වෙනවා. ඇඟ ඇතුලේ තියාගන්න එළියට දානවා කියන එක ඒකේ තේරුම. ඊට පස්සේ blood volume එක අඩු වෙනවා. blood volume එක අඩු වුණාම ආපහු cardiac output එක අඩු වෙලා blood pressure එක අඩු වෙනවා. හරි නේද වැඩි? දාගන්න ස්ටෙන් ටික පුරව ගන්න. හරි. දැන් අහලා තියෙන ප්‍රශ්නේ බලමු දැන්. මම බලන්න. ඔයාලගේ කියුට් එකේ අහලා තියෙනවා මේ විදිහට. මොකක්ද අහලා තියෙන්නේ? මොහොම දාලා ඇක්ෂන් එක ලියන්න ඕනේ මෙතන. අපි ඔතන ඇක්ෂන් එක ලියමු මේ විදිහට. right. ගන්න ඇක්ෂන් එක. හරි. මොකක්ද ඇක්ෂන් එක? අපි බොහොම කෙටියෙන් ලියන්න ඕනේ. මොකද්ද? කෑලි ලියන්න ඕනේ දැන් මොක මේක ඕනනම් ඇඳත් ඇති. අනින්න බැරි කට්ටියට ලියන්න පුළුවන්. මොකද්ද? මෙහෙම ලියන්න. මෙහෙම ලියමු. action. හරි? මොකද කරන්නේ? it block the beta receptors on heart. Right? Heart. ඊට පස්සේ and peripheral tissues. Peripheral tissues. ආය කොහොමද beta receptors තියෙන්නේ?
ඇයි පැන්ක්‍රියාස් එකේ මතකද? පැන්ක්‍රියාස් එකේ රංගහන් දීපිකා සෛලව නේද? ඉන්සුලින් ස්‍රාවය කරන්නේ. right. Peripheral tissues and reduce the heart rate and cardiac output. Heart rate and cardiac output. Then reduce the blood pressure. ඒ වගේම අනිත් පැත්තෙන් මොකද කරන්නේ මෙයා? රෙනින් ස්‍රාවයත් අඩු කරනවා. දෙවෙනි ඇක්ෂන් එකක් දාලා යන්න. Also reduce the renin secretion. Renin secretion and production of angiotensin 2. angiotensin 2 හැදෙන එක අඩු වෙනවා. ඒකෙන් then reduce the peripheral resistance. PR අඩු වෙනවා. peripheral resistance අඩු වෙනවා. හරි? දැන් මොකද වෙන්නේ? මේවා අඩු වුණාම then blood pressure. reduce the blood pressure. කොහොමද යන්න පුළුවන්? හරිද? reduce the blood pressure. ඊළඟට තියෙන ප්‍රශ්නේ මේක ඇක්ෂන් එක මම ලියන්නත් පුළුවන්. ඔයාලා ඉතින් ඇඳලා පෙන්නන්නත් පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හරි. දැන් ඊළඟට අහනවා ඔයාලගේ ටියුට් එකේ මෙන්න මේ විදියට. මේක ලියා ගන්න ඇති නේද? side effect. අතුරු ආබාධ. බලන්න මොනවද අතුරු ආබාධ? මේ තියෙන පින්තූර වලින් ඔයාලට මතක තියාගන්න තමයි මම මේවා පින්තූර දාලා තියෙන්නේ. මොකද්ද blood pressure එක අඩු වෙනවා. මොකද්ද මේකට දාන වචනේ? hypotension. මෙතන ලියා ගන්න hypotension. ලියන්න දන්නව නේද? HYPO tension. hypotension. මේ මොකද්ද? heart එක මහන්සි වෙලා. මොකද්ද මෙතනට දාන වචනේ? කාට හරි කියන්න පුළුවන්ද? කොතනද දාන වචනේ මොකද්ද? Bradycardia. බ්‍රැඩිකාඩියා. ඒකත් හොඳයි. අපිට පුළුවන් නම් මේ වචනේත් දැන් heart failure, heart rate එක අඩු වෙනකොට අපි බ්‍රැඩිකාඩියා කියනවා. තව හොඳ වචන මේ නිකන් මහන්සි වෙලා වගේ නිකන් මේ heart failure, heart failure. heart failure කියන එක දාන්න බෑ මෙතනට. මොකද මේ බෙහෙත් වල මේ බීටා බ්ලොකර්ස් වල heart failure එන්නේ නෑ සයිඩ් ඉෆෙක්ට් එකක් විදිහට. එන්නේ එක්තරා අවස්ථාවක විතරයි. මෙතන මොකද්ද දාන්නේ? Dysarrhythmia. ඩිස්සෙරිත්මියා. ඒකත් බෑ. කොහොම බලන්නකෝ. හොඳම වචනේ අපි දාමුද? කොහොම බලා ගන්න. හරි? මොකද්ද හොඳම වචනේ මෙතනට? right. ඔන්න බලන්න. අපි දාමු මෙතනට heart එකට මහන්සි දැන්. නේද? heart එකට මහන්සි. හරි? Angina. නෑ. angina කියන එකක් දාන්න බෑ. අපි දාමු ඔය කියන විදිහටම බ්‍රැඩිකාඩියා නැත්තම් ඒ වචනේ හොඳයි කවන්නේ. බ්‍රැඩිකාඩියා කියලා දාන්න උතනට. ඔයාලා ලියා ගන්න පුළුවන් නේ බ්‍රැඩිකාඩියා. කොහොම බලාගන්න. බ්‍රැඩිකාඩියා. ඇත්තටම බීටා බ්ලොකර්ස් ගත්තාම මොලේ heart rate එක අඩු වෙනවා. බ්‍රැඩිකාඩියා. හරි දාගන්න. ඊළඟ පින්තූරේ බලන්න. මොකක්ද ඊළඟ පින්තූරේ තියෙන්නේ? එයාට මහන්සි mental and physical tiredness නේද? ඒකට මොකක්ද දානවා කියන්නේ? fatigue. මොකද්ද? fatigue. මෙන්න වචනේ. fatigue. mental and physical tiredness. fatigue. right. ඊළඟටත් වචන තියනවා නේද මෙන්න මෙතන එක. පින්තූරයක්. ඕම් බලා ගන්න.
මේ මොකද්ද? එයාට හඳයි තරුයි පේනවා. මේම කොඩියක් තියෙන රටකුත් තියෙනව නේද? ඈ? නිින්ද යන්නේ නැහැ. මොකද්ද මේකට කියන්නේ? Insomnia. ඉන්සොම්නියා. very good. ඉන්සොම්නියා. හරි. අපි දාගමු නිින්ද යන්නේ නැහැ. ඉන්සොම්නියා. කොමින්ද? ඉන්සොම්නියා. right. මේ හරියට ලියන්න. ඉන්සොම්නියා. හරි. ඉන්සොම්නියා. right. එහෙනම් මොනවද එහෙනම් එන්න පුළුවන් සයිඩ් ඉෆෙක්ට් ටික ටක් ගාලා කියන්න බලන්න. ඉන්සොම්නියා, ෆැටිග්, බ්‍රැඩිකාඩියා, ඊට පස්සේ හයිපෝටෙන්ෂන්. ඔය ටික මතක තියාගන්න. පින්තූර ටික මතක තිබ්බහම සයිඩ් ඉෆෙක්ට් අහපු ගමන් කියන්න පුළුවන්. නේද? ටක් ගාලා කියන්න පුළුවන්. right. එහෙනම් බලන්න ඕකේ අපි දාගමු මේ විදිහට adverse effect, side effect. side effect ටික අපි මෙතනින් ඕන ලියාගෙන යන්න පුළුවන්. මොනවද? hypotension. හරි. bradycardia. හරි. ඊට පස්සේ fatigue. හරි. ඊට පස්සේ insomnia. හරි. තව එකක් මේකට ප්‍රශ්නයක් එනවා. ඒ තමයි මෙන්න මේකත් අපිට දාන්න පුළුවන්. මම මේ පින්තූරය එතන දාලා නැහැ. මෙන්න මේ ප්‍රශ්නෙත් එනවා. මේකේ නෑ ඒක. right. තව එකක් තියෙනවා විශේෂයෙන් මෙන්න මේකත් දාගන්න. sexual dysfunction. හරි? ඒකත් දාගමු. සාමාන්‍යයෙන් ඒකට අපි පින්තූරේ දාන්නේ ඇඳක් ඇඳලා හරිද? මේ ඇඳක් ඇඳලා මේ ඇඳේ දෙන්න දෙපැත්ත බලන් ඉන්නවා. මෙන්න මෙහෙම. හරිද? මෙයා මේ බලන් ඉන්නවා, මෙයා මේ බලන් ඉන්නවා. හරි? මේකට කියන අපි sexual dysfunction. හරි නේද? right. මොකද්ද මේ වචනේ දාගන්න? ලිංගික ක්‍රියාකාරීත්වය දෙන්න අපහසුයි මේවා බීවහම. sexual dysfunction එකක් දාගන්න. right. හරි. දැන් මේ වෙනකොට මම කතා කරා ඔයාලට බීටා බ්ලොකර්ස් වල action එක කිව්වා. හරි. adverse effect එක හැබැයි අපි කිව්වේ නෑ indication නේද? මේක අපි ඉන්ඩිකේෂන් මාක් කරලා නැහැ. බලන්න ඉන්ඩිකේෂන් ටික දැන් ඔයාලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. අපි බලමු ඉන්ඩිකේෂන් මොනවද කියලා. දැන් එක එක්කෙනාගෙන් මම අහනවා. මේ වගේ ඖෂධයක් දෙන්න හොඳ මොන වෙලාවටද කියලා අපි බලමු. මෙන්න මෙතනින් අපි ඇක්ෂන් හරි ඉන්ඩිකේෂන් එකක්වත් ලිව්වේ නැහැ. ඕම් බලාගන්න. දැන් මම අහනවා එක එක්කෙනාගෙන් මේ ඩ්‍රග්ස් බීටා බ්ලොකර්ස් අපි දිය යුතු අවස්ථාව මොකක්ද? කාටද කියන්න පුළුවන්? කියන්න බලන්න. එක්කෙනෙක් මම එකක් කියන්නම් hypertension. දැන් ඔයාලා කියන්න බලන්න. අය මොනවද මේවා දෙන්නේ? Bradycardia. අපි දෙනවා. හරි. අය heart rate එක අඩු කරන්න අපි දෙනවා. නේද? අය Heart failure. ඔව් heart එක failure වුණාම එක්තරා මොහොතක තමයි මේක පාවිච්චි කරන්නේ. මේක විශේෂ වචනයක් තියෙනවා මම මේ වචනේ කියන්නේ. හරි. heart failure එකක් දෙනවා. හරි. ආයි Arrhythmias. arrhythmia වලටත් දෙනවා. heart එකේ rhythm වෙනස් වුණාම අපි දෙනවා. ආයි Glaucoma. ඈ Glaucoma. අවුනේ. Glaucoma. Glaucoma. ග්ලූකෝමා අයිබෝල් ප්‍රෙෂර් එකකට අපි මේක පාවිච්චි කරනවා. විශේෂම ඩ්‍රග් එක තමයි ටිමලෝල්. ටිමලෝල් අයි ඩ්‍රොප් එක අපි දානවා. හරි. ඔයාලා දන්නවා නේද? තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය වැඩි වුණාම තයිරොක්සින් නිෂ්පාදනය කරනවා. තයිරොක්සින් කියන්නේ මොකක්ද? අපේ මෙටබොලික් රේට් එක වැඩි කරන හෝමෝන් එකක්. හරි. තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය වැඩි වුණාම අධික පරිවෘත්තීය වේගයක් වෙනවා. පරිවෘත්තීය වේගය වැඩි වෙන්න මොකද වෙන්නේ?
අපේ ඇඟේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. හරි? heart rate පවා වැඩි වෙනවා. ඒක අඩු කරන්න අපි මොනවද දෙන්නේ? ප්‍රොපනෝල් වගේ බීටා බ්ලොකර් එකක් දෙනවා. නේද? එහෙනම් අපි තයිරොයිඩ් ග්‍රන්ථියේ ෆන්ක්ෂන් එක වැඩි වෙන නමක් කියනවා හයිපර් තයිරොයිඩිසම්. හරි? හයිපර් තයිරොයිඩිසම්. එහෙනම් අපි දාගමු ඉන්ඩිකේෂන් ටික. ගොඩාක් තියෙන්නේ වැඩිම ඉන්ඩිකේෂන් ප්‍රමාණයක් තියෙන බීටා බ්ලොකර්ස් වලට. ඒක තියාගන්න. හරි? රයිට් දාගන්න. hyperthyroidism, hypertension, කීපයක් ලියමු දැන්. hypertension, arrhythmia, glaucoma, හරි. ඊට පස්සේ තව ඕනනම් මේ කියන්න පුළුවන්. ඕන තරම් නේද? මොනවද ආයේ? Sir, tremor, tremor එකද? tremor. tremor එකක් කියන්නේ එතෙන්දී වේවුලනවා කියන එක. වේවුලනවා කියන anxiety tremor වලට anxiety, tachycardia, anxiety කියන්නේ මොකක්ද කියලා දන්නව නේද? කාංසාව, nervousness නේද? anxiety නාගන්න. anxiety, tachycardia, anxiety. හරි. තව ඕනනම් කියන්න පුළුවන් මොනවාද? තව ගොඩක් තියෙනවා. hyperthyroidism, tachycardia, glaucoma, හරි, arrhythmia, ඊට පස්සේ angina, right. තව ගොඩක් තියෙනවා අපි ඒවා පාඩම් යන අතරදී කරමු. right. ඔය ඇති. ඊට පස්සේ මොකක්ද ඔකේ අහන්නේ? ටියුට් එකේ තව කොටසක් අහනවා නේද? contra indication ඔකේ දාලා නැහැ නේද? ටියුට් එකේ බලමු අපි. contra indication තියනවද? side effect නෑ නේද? මේකේ දාලා නැහැ. ලබා දෙන්න බැරි අවස්ථා ලියන්න වෙනවා. හරිද? දාගන්න contra indication. හොඳට අහගන්න. මට කියන්න බලන්න ඔයාලා contra indication එකක් කවුරු හරි කියන්න පුළුවන්ද? bronchial asthma, මෙයා ගන්න. හොඳට අහගන්න. මම දැන් විශේෂ දෙයක් කියලා දෙන්නයි යන්නේ. හොඹලා ගන්න. heart එකේ beta 1 තියෙනවා. හරි? heart එකේ beta 1 receptors තියෙනවා. අපේ respiratory system එකේ තියෙන්නේ beta 2 receptors. හරිද? සාමාන්‍යයෙන් ඇදුම තියෙන patient කෙනෙක් asthma ඇදුම තියෙන කෙනෙක්ගේ අපි ශ්වසන නාලය ඉහිල් කරන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙම ඉන්න කෙනා හුස්ම ගන්න අමාරුයි වාතය ගමන් කරන්නේ මේ ටික විතරයි. මෙයා පත් කරන්න ඕනේ මොකක්ද බවටද? මෙන්න මේ බවට පරිවර්තනය කරන්න ඕනේ. ඒක තමයි හුස්ම ගන්න පහසු වෙන්නේ. හරි? මේකට කරන්න ඕනේ මොකද්ද? මේ beta receptors beta 2 stimulate කරන්න ඕනේ. උත්තේජනය කරන්න ඕනේ. එතකොට තමයි මේ වැඩේ වෙන්නේ. salbutamol වලින් වෙන්නේ මේක. හරිද? දැන් මේක બ્લોක් කරොත් එහෙනම් මොකද වෙන්නේ? මේක තියනවට වඩා සංකෝචන වෙනවා. නේද? එහෙනම් මතක තියාගන්න ඇදුමක් තියෙන. හරි? hypertension උත් තියෙන. patient කෙනෙක් හිටියොත් එයාට beta blockers දෙන්න පුළුවන්ද? beta blockers දෙන්න පුළුවන්ද? කාටද කියන්න පුළුවන්ද? බැහැ. මේ තියරිය අනුව නම් බෑ. නේද? ඇස්මා තියෙන කෙනෙක්ට දෙන්න බෑ. මතක තියාගන්න අපි බීටා 1 විතරක් උත්තේජනය කරන બ્લોක් කරන්න අපි හදනවා ඖෂධ කාණ්ඩයක් සිලෙක්ටිව් බීටා බ්ලොකර්ස් කියලා. මොනවද? එහෙම patient ලට දෙන්න සිලෙක්ටිව් බීටා බ්ලොකර්ස් හදනවා. එයා බීටා 1 විතරයි બ્લોක් කරන්න ගිහිල්ලා. 2 ගාවට යන්නේවත් නැහැ. හරි? අපි ඒවට කියනවා සිලෙක්ටිව් බීටා බ්ලොකර්ස්. ඒක කෙටියෙන් මතක තියාගන්න මම නමක් කියනවා. මොකද්ද? මෙන්න මේ බබා. හරි? මොකද්ද? මේ බබා. හරි?
කොහොමද මේක මතක තියාගන්නේ? selective beta blockers. මෙයාලා මොනවද කරන්නේ? beta 1 විතරයි ගිහිල්ලා block කරන්නේ. මේවට කියනවා beta 1 selective blockers කියලා. selective beta blockers. මේ බබා මොකද්ද මේ ME වලින් metoprolol හරි B අකුරෙන් bisoprolol හරි bisoprolol A අකුරෙන් acebutolol හරි මේ B අකුරෙන් betexolol මේ A අකුරෙන් atenolol එහෙනම් වාර කවි හයව තැන ගැහුවොත් බැරි වෙලාවක්වත් නේද මොනවාද සිලෙක්ටිව් බීටා බ්ලොකර්ස් කියලා අහුවොත් දෙන්න උත්තරේ මේ බබා හරි මේ බබා මොකද්ද කියලා අහුවොත් දෙන්න බයද මොකද්ද මෙටොපොලෝල් හරි B අකුරෙන් බෙටෙක්සලෝල් හරි A අකුරෙන් ඇසිබියුටලෝල් I B අකුරෙන් බිසොප්‍රොලෝල් ඊට පස්සේ A අකුරෙන් ඇටෙනලෝල් හරි නේද right මේකට ඕන එස්මලෝල් දාන්න පුළුවන් E අකුරට මේක ලියන්න මොතනින් එස්මලෝල් හරි මේක පොඩි තරකයක් තියෙනවා ඒකින්ද මම ඒක අන්තිමට ලිව්වේ එස්මලෝල් හරි නේද right එහෙනම් ඔන්න එහෙනම් මම කතා කරා මොනවද මම කතා කරා selective beta blockers හැබැයි contra indication කියලා අපි කියනවා මෙන්න මෙහෙම අවස්ථාවක් මොකක්ද අවස්ථාව contra indication එක තමයි ලබා දෙන්න බෑ සාමාන්‍යයෙන් අපි කියන asthma තියෙන patient කෙනෙක්ට beta blockers absolute contra indication කියලා හරි absolutely contra indication හරි හේතුව asthma worse වෙන්න පුළුවන් හරි මොනවද වෙන්නේ hypertension හොඳ වෙයි හැබැයි asthma හැදිලා මැරෙයි නේද asthma worse වෙලා මැරෙන්න පුළුවන් ඒ නිසා අපි contra indication යටතේ දානවා පළවෙනි එක මොකද්ද asthma ඇදුම දෙක දෙවෙනි අවස්ථාව හරි uncontrolled heart failure මොකද්ද uncontrolled heart failure මේ අවස්ථාවේදී දෙන්න බෑ heart failure වලට දෙනවා හැබැයි control කරන්න බැරි මට්ටමේ heart failure එකක් නම් ඒකට මේවා දෙන්නේ නැහැ. තවත් worse වෙන්න පුළුවන්. හරි? ඊට පස්සේ ඒ කියන්නේ acute එකකටද ඇවුනේ. මොකද acute heart failure එකකටද දෙන්න බැරි heart failure එකක් කියන්නේ acute අවස්ථාවේදී කොහොමද මේ beta blockers අපි දෙන්න යන්නේ නැහැ. මොකද ඒකේ හේතුව හොයාගන්න බැරි හින්දා එකපාරට දෙන්න යන්නේ නැහැ. හැබැයි uncontrol කියන්නේ අපිට මේ heart failure කියන එක කියන්නේ heart එක දැන් වැඩ කරගන්න බැරුවනේ දඟලන්නේ. වැඩ කරගන්න බෑ. beta blocker එකක් දුන්නොත් එහෙම control කරගන්න බැරි අවස්ථාවේදී මොනවා වෙන්න පුළුවන්ද? heart rate එක තවත් අඩු වෙනවා නේද? heart rate එක අඩු වෙනවා කියන්නේ pump කරන්න බැරි වෙනවා. නේද? pumping action එක අඩු වෙලා යනවා. ඒකයි uncontrolled heart failure කියන්නේ. ඒක control කරගන්න පුළුවන් මට්ටමයකට විතරයි අපි beta blockers දෙන්නේ. uncontrolled නම් මේක දෙන්න යන්නේ නැහැ. මොකද තවත් worse වෙන්න පුළුවන් heart failure condition එක. right. ඊළඟ අවස්ථාව අපි දාගමු ඕන මෙන්න මේකත් හොඳට අහගන්න. බ්‍රැඩිකාඩිය අවස්ථාවක් ආවොත් ඒක දෙන්න පුළුවන්ද? මේ රෙගුලර් බ්‍රැඩිකාඩිය එනවා බ්‍රැඩිකාඩිය තවත් worse වෙනවා. එකක් දාගන්න. බ්‍රැඩිකාඩිය contra indication. heart rate එක අඩු වෙච්ච අවස්ථාවකට දෙන්නෙත් නැහැ. ඊළඟ අවස්ථාව අපිට කියන්න පුළුවන් මොකද්ද? ප්‍රෙෂර් එක ඩ්‍රොප් වුණාම ඒ දෙන්නේ නැහැ. හයිපෝටෙන්ෂන් වුණාම දෙන්නේ නැහැ. හයිපෝටෙන්ෂන් ඒ දෙන්නෙත් නැහැ. ආයේ මොකද්ද කියන්න පුළුවන්? විශේෂම දෙයක් තියෙනවා. මෙන්න මේක හොඳට hypoparathyroidism වලට ඇවුනේ. hypoparathyroidism වලට හරි. hypoparathyroidism වලට මේක දෙන්නේ නැහැ. හරිද? ඒකට හේතුවක් තියෙනවා මම කියන්න.
මෙන්න මේකේ තව විශේෂ අවස්ථාවක් තියෙනවා. මෙන්න මේක හොඳට අහගන්න. කන්ට්‍රා ඉන්ඩිකේෂන් එකේ ඊළඟ විශේෂම දේ බලන්න ඔයාලා අහලා තියෙනවද හાર્ට් බ්ලොක් කියන එක? හાર્ට් බ්ලොක්. මොකක්ද හાર્ට් බ්ලොක් කියන්නේ? අපේ කන්ඩක්ෂන් සිස්ටම් එකේ මොනවා වෙලා තියෙනවද? මේ කන්ඩක්ෂන් සිස්ටම් එක නම් හරි SA නෝඩ් එකෙන් ජෙනරේට් කරනවා ඉම්පල්සස්, එයා ට්‍රාන්ස්මිට් කරනවා, හරි AV නෝඩ් එකට එනවා, AV නෝඩ් එකෙන් ඇම්ප්ලිෆයි කරනවා, බන්ඩල් ඔෆ් හිස් වලට එනවා, එයා left and right bundle branch වලට ගෙනියනවා. මතකයි නේද ඒ ලෙවල්? ඊට පස්සේ working J fibers වලට යනවා. හරිනේ? ඕව මතකයි මම හිතන්නේ. හරි? මොකද වෙන්නේ මේ එක දැනකදී බ්ලොක් වෙනවා කන්ඩක්ෂන් යන්නේ නැහැ. අපි ඔයගොල්ලෝ කියන හાર્ට් බ්ලොක් කියලා. අපේ වම් පැත්ත බ්ලොක් වුණොත් එහෙම left bundle branch block. right side එක right bundle branch block. hard block කියලා එකක් තියෙනවා. මේකේ අවස්ථා තුනක් තියෙනවා. first degree, second degree, third degree. බලන්න first degree එකේදී මොකද වෙන්නේ? no conduction. හරි? ඒ කියන්නේ ECG එකක් එහෙම ගත්තාම මොකද වෙන්නේ? වේගෙන් conduction යනවා පේනවා. හරි? second degree එකේදී half conduction භාගයට තමයි සිද්ධ වෙන්නේ. හරි? භාගයට half conduction. third degree එකේදී මොකද වෙන්නේ? zero conduction, no conduction. දැන් මට කියන්න first degree එකේදී අපි බීටා බ්ලොක් එකක් දුන්නාට ප්‍රශ්නයක් නෑ නේද? ඇයි ඕන තරම් conduction දෙන භාගයක් විතර අඩු වෙයි ඕනේ. නේද? second degree එකේදී භාගයේ තියෙන conduction තව බීටා බ්ලොක් එකක් දුන්නොත් එයා මේ තත්ත්වෙටපත් වෙනවා. නේද? zero conduction. third degree එකේදී මෙහෙම තියෙන කෙනෙක්ට බීටා බ්ලොක් එකක් දුන්නොත් ඌ මැරෙනවා අනිවාර්යයෙන්. නේද? එහෙනම් second or third degree වලදී අපි දෙන්නේ නැහැ. මතක තියාගන්න second or third degree hard block වලදී beta blockers contraindicated. දාගන්න එහෙනම් second or third degree hard block ඊළඟ contraindication. දාගන්න second or third degree hard block. second or third degree hard block. වෙලාවත් ගොඩක් ගිහිල්ලා නේද? හරි. මම දැන් ඔතනින් beta blockers වල contraindication කිව්වා. දැන් පොඩි දෙයක් කියලා නවත්තන්න ක්ලාස් එක නේද? දැන් ඔයාලට මම අද වෙනකොට කිව්වා මොනවද? hypertension පාඩමේ අපි diuretic සම්පූර්ණයෙන් ඉවර කරා. ඊට පස්සේ beta blockers පටන් ගත්තා. ඒකත් ඉවර කරා. අන්තිම මොහොත තමයි මේ. නේද? ඉන්ඩිකේෂන් කිව්වා, කන්ට්‍රාඉන්ඩිකේෂන් කිව්වා, සයිඩ් ඉෆෙක්ට් කිව්වා. නේද? ඔය ටික කිව්වා. right. ඊට පස්සේ මම දැන් අවසාන වශයෙන් ඔයාලට යම් කිසි දෙයක් කියලා දෙනවා. ඒ තමයි හැමදාම ඇන්ටිඩෝට් නේ කියලා දෙන්නේ. අද මම කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් කිරියැලීම උත්තේජනය වෙන්න. හරි? ඒ කිව්වේ milk secretion induce කරන්න අපි drug එකක් පාවිච්චි කරනවා. කාටද කියන්න පුළුවන්ද? milk secretion කිරියැලීම බබාලා හම්බුනාම අම්මලාට මොකද වෙන්නේ? කිරියැරෙන්නේ නැහැ. විවිධ හේතු හින්දා වෙන්න පුළුවන්. එහෙම කෙනෙක්ට අපි මොනවද දෙන්නේ? ගොඩක් carbamazepine. නැහැ. carbamazepine. carbamazepine very dangerous. හරි? carbamazepine අපි දුන්නොත් ඒක මොකද? carbamazepine අපි මොනවද දෙන්නේ? අපි දෙන්නේ මැනින් fit එකට. ඔව්. එකක් එපිලෙප්සි අනිත් එක තමයි මේනියා. නේද? බයිපෝලර් ඩිසෝඩර්ස් වල දෙනවා. හරි? ඒ කියන්නේ කාලයකට මේනියා, කාලයකට ડિප්‍රෙෂන්. නේද? ඒ වගේ ඒවාට දෙනවා. හැබැයි ඒක අපි පාවිච්චි කරන්න යන්නේ නැහැ ගොඩක් වෙලාවට කිරියෙන්න එක උත්තේජනය කරන්න. ඒක ටිකක් භයානකයි. මොනවද දෙන බෙහෙත? කවුද මේ කපුතාන්ත්‍රි ඉන්නව නේද? කියන්න බලන්න ඔයාලා අත්දැකීමෙන් දන්නවනේ. NTS නේද? කියන්න බලන්න. අයිඩිය එක නෑ සර් ඒකට නම්. අයිඩියා එකක් නැහැ. හරි මෙයා කන්න. ඔයාලා දැකලා ඇති
බබාලා හම්බුනාම ඒ අම්මලාට කිරියරෙන් නැති වුණාම දුනවා ඩෝපමින් ඇන්ටගොනිස්ට්. ඩෝපමින් රිසෙප්ටර්ස් බ්ලොක් කරන ඒවා. කවුද? ඩොම්පෙරිඩෝන්, මැක්සලෝන්. ඩොම්පෙරිඩෝන්, මැක්සලෝන්. ඩොම්පෙරිඩෝන් කියන එකේ බ්‍රෑන්ඩ් නේම් එකක් තමයි මොටිලියම්. හරි? ඩොම්පෙරිඩෝන්. හරි? මැක්සලෝන් කියන්නේ මෙටක්ලෝප්‍රොමයිඩ්. මෙටක්ලෝප්‍රොමයිඩ්. හරි? හරි නේද? මැක්සලෝන්. ඕක දෙනවා. දැන් මෙහෙම දෙයක් වුණා. දැන් බබා හම් වෙනවා, බබා නැති වෙනවා. කිරියරණ එක නවතින්නේ නැහැ. අපි මොකද කරන්න ඕනේ? මිල්ක් සික්‍රේෂන් එක ඉන්හිබිට් කරන්න ඕනේ. මොකක්ද දෙන ඩ්‍රග් එක? To inhibit milk secretion. To inhibit milk secretion. මොකක්ද දෙන්නේ? කාටද අයිඩියා එකක් තියෙනවද? පොඩි ක්ලූ එකක් දෙන්න. අපි මේ ඩ්‍රග් එක පාවිච්චි කරනවා මොකද්ද? අර මොහොමඩ් අලිට හැදුණු මොකද්ද? පාකින්සන්. පාකින්සන් පිළිවෙලට පාවිච්චි කරනවා මේ ඩ්‍රග් එක. levodopa, මොකද්ද දෙන්නේ? bromocriptine. bromocriptine. හරි? මතක තියාගන්න ඉන්ඩියුස් කරන්න අපි මේ ඩ්‍රග්ස් දෙක දෙනවා, බ්ලොක් කරන්න මේක දෙනවා. හරිනේ? රයිට්. ඇන්ටිඩෝට් එක කොහොමද කියලා දෙන්න. මතක තියාගන්න heavy metal, cadmium, හරි, cobalt, copper, හරි, ඊට පස්සේ silver, හරි, ඔය වගේ දේවල් විස වුණාම අපි දෙනවා මොකද්ද? එක ඩ්‍රග් එකක් ඒක නිකන් කීලේටිං ඒජන්ට් එකක් වගේ. ඒ කියන්නේ අල්ලගත හැකි සංකීර්ණ හදන ද්‍රව්‍යයක්. අපි ඒකට කියනවා කැල්සියම් ඩයිසෝඩියම් එඩිටේට්. හරි? එඩිටේට්. කැල්සියම් ඩයිසෝඩියම් EDTA. මොනවද දෙන්නේ? heavy metal poisoning වුණාම. මම දන්නවා කොපර් වලට පෙනිසිලමයින් දෙනවා විශේෂයෙන්. ඊට අමතරව මේ පොදුවේ මේවා විස වුණොත් කැඩ්මියම්, කොපර්, හරි, කොබෝල්ට්, ආසනික් වගේ දේවල් විස වුණොත් අපි දෙන්නේ කැල්සියම් ඩයිසෝඩියම් එඩිටේට්. හරි නේද? right. එහෙනම් අද මම කරපු කොටස් දෙක මොනවද? බීටා බ්ලොකර්ස්, ඩයුරටික්ස්. හරි? සම්පූර්ණයෙන් මොනව වෙන්න ඕනද ඔයාලා? මුන්දට දැනුවත් වෙන්න. මම මෙච්චර ඇදලා කියවුවේ අනිත් තැන් වලදී මම මේවා කරන්නේ නැහැ. මම ඔයාලගෙන් ඉගෙන ගන්නවා එතකොට. ඒකට ඔයාලා මම අහන ඒවට උත්තර දෙන්න ඕනේ. හරි? ඒක නිසා මම මෙච්චර ස්ලෝලි කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. උත්තර කළේ ඔයාලට මේක මතක තියාගන්න. පින්තූර මතක තියාගන්න, ඇක්ෂන් එක මතක තියාගන්න. ඔය පින්තූර ටික ගන්න සයිඩ් ඉෆෙක්ට් එක මතක තියාගන්න, පින්තූර ටික පාවිච්චි කරන්න. ඇති දෙයක් නෑ. අදම මේක ඔළුවේ තියාගන්න, ආයෙ පාඩම් කරන්න තියාගන්න එපා. හරි? රයිට්. එහෙනම් මොකද කියන්නේ? මේවට අදාළ ප්‍රශ්න ටික මම බොහෝ දුරට දවස් 5ටම හරියන්නේ එකවර දාන්නම්. මට ගිය සතියේ ටිකක් අසනීප තත්ත්වෙන් හින්දා මට උත්තර දී ගන්න බැරුණා ප්‍රශ්න ටිකට. ඒ ටිකට මම උත්තර දාන්නම් හිත වෙද්දී. ප්‍රශ්න ටික දාන්නම් මම ඔයාලා උත්තර නම් දාන්න පුළුවන් තරම් මම මේක ඩිස්කස් කරන්න ක්ලාස් පෙරෙන්න හවස වෙද්දී ඕ සිකුරාදා උදේ වෙනකොට මම මේ ටික ඩිස්කස් කරලා හරි රයිට් එහෙනම් අපි අදට නවත්තමු නේද අදට නවත්තමු ඊළඟ දවසේ අපි ආපහු හම්බ වෙමු හරි නේද එහෙනම් බොහොම ස්තුතියි ආයුබෝවන් හැමෝටම Thank you, sir. Thank you, sir.